සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාසී සත්පුරුෂ පින්වත්නි. අද දවසේදීත් අපි සතර සතිපට්ඨානයට අදාළව අප මීට කලින් කතා බහ කරන්නට යෙදුන කායානුපස්සනාව පිළිබඳව තියෙන දහම් ගැටලු අද දවසේදීත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මීට පෙර සතියේදී වැඩසටහනට සම්බන්ධ වෙන්නට නොහැකි වුණේ හිටපු තැන තාක්ෂණික දෝෂයක් තිබුණ නිසායි. නමුත් වැඩසටහන විදිහටම කරමින් මේ අයට තියෙන දහම් ගැටලු යොමු කරලා තිබුණා. ඉතින් මම මේ දහම් ගැටලු ටික හොඳට ශ්‍රවණය කරලා මේ අයට තියෙන ගැටලු මොන වගේ ගැටලුද, කොයි ආකාරයෙන්ද ඒ ටික පැහැදිලි කරන්න ඕනේ කියන එක පිළිබඳව යම් අවබෝධයක් ලැබුවා. ඉතින් මම මුලින්ම කලින් වැඩසටහනේදී විමසලා තිබුණ ප්‍රශ්නවලට පොදුවේ පිළිතුරු ලබා දීලා ඊට පස්සේ තවදුරටත් ඔබට ඒ සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා නම් අද මේ වැඩසටහනේ අවසාන භාගයේදී ඒ පිළිබඳව කතා බහ කරන්නට උත්සාහවත් වෙමු. ඉතින් එතනදී දැනගන්නට ලැබුණ විදිහට එහෙම නැතිනම් මේ ප්‍රශ්න ටික යොමු කරලා තිබුණ කරුණු අනුව සති නිමිත්ත පිළිබඳව තවදුරටත් ඔබට ගැටලු තිබෙන බව හඳුනා ගන්නට යෙදුණා. එතනදී සති නිමිත්ත පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ එහෙම නැතිනම් මේ කරුණු කාරණා ටිකත් එක්ක පොදුවේ අරගෙන නැවතම පොදුවේ මතක් කරන්න මේ සති නිමිත්ත පිළිබඳව. සිහිය පිහිටුවා ගැනීම පිණිස උපකාරක ධර්මයක් තමයි මේ සති නිමිත්ත කියලා කියන්නේ. සති නිමිත්ත අවශ්‍ය වෙන්නේ සිහිය පිහිටුවා ගැනීම සඳහා කියන එක පළමුවෙන්ම මතක් කරන්නට ඕන එක හොඳට හිතේ ධාරණය කරගන්න. එතකොට අපි මොනම කමඨහනක් වඩන්නටත් පෙර ආතුව යම් ආකාරයකින් භාවනා කමඨහනක් අපි වඩනවා නම් ඒ කමඨහනට පෙර ආතුව මෙන්න මේ සති නිමිත්තේ දක්ෂයෙක් බවට පත් වෙන්නට ඕනේ. සති නිමිත්ත පුරුදු පුහුණු කරන්නෙක් බවට පත් වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ සමහර වෙලාවට මම මේක දිගින් දිගට වැඩසටහන පුරාවටත් මතක් කළා. සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව සහ සතිපට්ඨාන මාර්ගය කියලා මේ කාරණා තුනකට බෙදෙනවා. සිහිය පිහිටුවා ගැනීම කියන කාරණාවට තමයි මේ සති නිමිත්ත උපකාර කරන්නේ. එතකොට ඒ සති නිමිත්ත හරහා අපිට සිහියෙන් හොඳට පිහිටා ඉන්න පුළුවන් පරිසරය හදලා දෙන එක තමයි මේ සති නිමිත්තේ ප්‍රධාන කාරණය. මේ තුල ඉන්නවා කියන එක දැනගන්න එහෙම නැතිනම් හඳුනා ගන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේ හිත කොයිම වෙලාවකවත් බහැරට බර වෙලා බහැර අරමුණු වලට බර වෙලා කටයුතු කරන බවකින් මුදවලා තියෙනවා මේ සති නිමිත්ත ඉන්නකොට. ඉතින් ඔන්න ඔය කාරණාව මුල් කරගෙන ගොඩාක් අයට විවිධ විදිහේ ප්‍රශ්න ගැටලු තිබුණා. එක අවස්ථාවක මට මතකයි එක ගැටලුවක් ඉදිරිපත් වුණා. ඒක ගැටලුවක්කට වඩා බොහෝ දුරට අදහසක් විදිහට ඉදිරිපත් කළා. මේ ආනාපාන සති භාවනාව සඳහා පමණක්ම වූ කාරණාවක් හැටියට සති නිමිත්ත පිළිබඳව හිතාගෙන හිටපු අදහසක් ඉදිරිපත් කළා. හැබැයි අපි වැඩසටහනේදී වැඩසටහන් මාලාවේදී ඒ පිළිබඳව පැහැදිලිවම පෙන්වුවා සති නිමිත්ත කියලා කියන්නේ හුස්ම රැල්ල වදින තැන මුල් කරගෙන හදා ගන්නා වූ කාරණාවක් නොවන බව. සිහිය පිහිටාගෙන ආනාපානය බලන්න පුළුවන්කම තියෙනවා. සිහිය පිහිටවගෙන හුස්ම රැල්ල පිළිබඳව නුවණින් දැනුම් සහිත බවකින් කටයුතු කරන්නට පුළුවන්කම තිබෙනවා. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලා පෙන්වන්නේ. එතනදී විශේෂ නුවණකින් දැනගන්නවා. නුවණින් දැනගන්නවා කියන අර්ථය ඉදිරිපත් කළා. තියෙන මේකේ නුවණ කොයි විදිහේද කියලාත් මම පැහැදිලි කරන්නම්. එතනදී මේ සති නිමිත්තේ ඉඳගෙන හුස්ම රැල්ල පිළිබඳව දැනුම් සහිත බවකින් එහෙම නැතිනම් නුවණින් දැනගන්නවා කියන සිද්ධියකට තමයි පෙන්නලා තියෙන්නේ.
එතකොට මේ සති නිමිත්තේ ඉඳගෙන ආනාපානයේ විතරක් නෙමෙයි අනිත් සියලුම කමඨහන් අපිට භාවිතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ ගැටලුව මං හිතන්නේ ඔබට තවදුරටත් තියෙනවා නම් අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. ඊළඟට තව කෙනෙකුට ගැටලුව කීප දෙනෙකුට ගැටලුව තිබුණා. මේ සති නිමිත්ත පුරුදු පුහුණු කරනකොට අපි වෙන අරමුණක් සිහි කරනකොට එහෙම නැතිනම් වෙන කමටහනකට අපේ මනස නැඹුරු වෙනකොට ඒ වචනේම මතක් කළා මේ පැත්තට නැඹුරු වෙනවා කියන වචනේ. මේ පැත්තට බර වෙලා මේ පැත්තට නැඹුරු වෙලා මේ භාවනා කරනකොට මේක අපහසුයි කියලා. ඇත්තටම නුවණ කියලා කියන්නේ මේ පැත්තට නැඹුරු නොවි බලන සිද්ධියකටමයි නුවණ කියලා කියන්නේ. මේ පැත්තට නැඹුරු වෙන්න අවශ්‍යම නැහැ. නුවණකින් අඳුනා ගන්න පුළුවන්කමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා සිහියේ පිහිටලා කරන කමඨහන පිළිබඳව මානසිකාරයක් වෙන්න පුළුවන්, දකින්න සිද්ධියක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම කාරණාවක් නුවණින් හඳුනා ගන්නවා කියන සිද්ධියක් තියෙනවා. එතකොට මෙතනදී මේ කියන කාරණේ මේ අහපු ප්‍රශ්නවලදී තේරුම් ගත් එක කාරණයක් තමයි මේ විශේෂ නුවණ. එහෙම නැතිනම් ප්‍රඥාව කියන කාරණේ කියන්නේ මොකක්ද කියන එක සහ විඥානයේ අත්දැකීම සහ නුවණේ අත්දැකීම වෙන් කරලා හඳුනා ගන්නට අපහසු වෙච්ච බවයි මං හිතන්නේ මෙතන තියෙන ප්‍රධානම දෝෂේ. විඥානය කියලා කියන්නේ යමක් හිතලා කල්පනා කරලා ඉවරලා දෙන දේ හඳුනා ගන්න එකට විඥානය. එහෙම නැත්නම් විඥානන ලක්ෂණේ. යමක් හඳුනන බවට කියනවා විඥානය කියලා. සවිඥානිකව ඉන්න ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් හිතලා හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේ හිතලා හඳුනා ගන්න පුළුවන්කම තිබුණට ඒක නුවණ කියලා කියන්නේ නැහැ. විඥානය කියලා කියන්නේ උදාහරණයකට අපිට ධර්මයේ පැහැදිලි කරනවා හරියට මැජික් කාරයෙක් වගේ. එහෙම නැතිනම් මායාකාරයෙක් වගේ කියලා. නැති දේවල් පව ඇති කරවලා පෙන්නනවා. මවලා පෙන්නනවා. සිද්ධි හදලා පෙන්නනවා. මේ විඥානය විසින්. නුවණ මෙතෙන්ට අරගෙන ආවහම තියෙන්නේ විඥානයාගේ අත්දැකීමෙන් විඥානයේ පෙන්නන ඒ කාරණාවට ඔබෙන් ගිහිල්ලා තියෙන සිද්ධිය ඇත්තටම මොකක්ද කියලා පෙන්වන්න පුළුවන්කම තමයි නුවණේ අත්දැකීම. ඒ නිසා අපි යමක් දිහා බලනකොට ඒකට නැඹුරු වෙලා බලනවා නම් ඒකට බැහැලා බලනවා නම් ඒ විඥානයේ අත්දැකීම එහෙම නැත්නම් විඥානය තමයි ඒක නිර්මාණය කරලා බලන්න හදන්නේ. ඒ තියෙන සිද්ධිය තියෙන දෙයක් හැටියටම දකින්නවා කියන සිද්ධියකින් තමයි ප්‍රඥාවේ කාරණේ. ඒකයි ඇත්ත ඇති හැටියට බලන්න කියලා කියන්නේ. සිද්ධ වෙන දේ සිද්ධ වෙන දෙයක් හැටියට බලන්න. සිද්ධ වෙන දේ සිද්ධ වෙන දෙයක් හැටියට බලන්න බෑ. අපි ඒක ඇතුළට බහැලා බැලුවොත්. මම ඔබට උදාහරණයක් කියන්නම්. මේ කියන උදාහරණය ඔබ දක්ෂ වෙන්න. අපේ මාංගඩල සුදස්සන ස්වාමීන් වහන්සේ මීට කාලයකට කලින් මේ උදාහරණය දේශනාවලදී මතක් කරනවා. රූපවාහිනියක් තියෙනකොට මේ රූපවාහිනියේ වැටෙනවා චිත්‍ර ටිකක්. එහෙම නැත්නම් අපි හිතමුකෝ කාටුන් එකක් බලන්න කියලා. මේ කාටුන් එක තුල කොයිම වෙලාවකවත් සත්ව පුද්ගල කියන සිද්ධියක් නැහැ. කොහොමත් මේ ටීවී එකේ වැටෙන රූප සටහන් වල සත්වයේ පුද්ගලයෝ නැහැ. නමුත් අර කාටුන් එකක් කියලා මම ගත්තේ අපිට රළු බවෙන් චුට්ටක් අයින් කරන්න ඕන නිසා. ඒ නිසා මේ කාටුන් චරිත එකකවත් පුද්ගලයෙක් නැහැ. මේ කාටුන් චරිත දිහා බලාගෙන කෙනෙකුට ඒ කාටුන් චරිතවලට නැඹුරු වෙලා බැලුවොත් නැඹුරු වෙලා බලනවා කියලා කියන්නේ ඒව ඇත්ත වෙලා ඒව ඇත්තම වෙලා හිටින විදිහට ඒ පැත්තට නැඹුරු වෙලා බැලුවොත් ඒ කෙනාට එතන පුද්ගලභාවය හැදිලා ඒකත් එක්ක සතුටු වෙන්න ඒ දක්වන ප්‍රතිචාර වලට අපිට ප්‍රතිචාර දක්වන්න සමහරලාට අඬනවා වෙන්න පුළුවන් අපි සතුටු වෙනවා වෙන්න පුළුවන් hina වෙනවා වෙන්න පුළුවන් තරහක් එනවා වෙන්න පුළුවන් මේ කියන ගනුදෙනුවක් කරන්න පුළුවන් වෙලා තියෙනවා ඒ සියල්ලම කළේ අපි මේ ටීවී එකට වැටිච්ච මේ ටීවී එකේ පේන රූප පැත්තට නැඹුරු වෙලා ඒ පැත්තට බැහැලා ඒ තුල බලපු නිසායි. හැබැයි යම් කෙනෙකුට පැත්තක ඉඳන් බලන් ඉන්නකොට මේ සිද්ධි දෙකම දකින්නවනම් ටීවී එකේ යන මේ රූප ටිකත් පිළිබඳවත් එයාට නුවණයි. අර ඒක දිහා බලාගෙන ඒකට බැහැගෙන ඒක තුලට කටයුතු කරන කෙනා කොච්චර සතුටු වෙනවද දුක් වෙනවද ඒකම ඇත්ත වෙලා ඒකම ජීවිතේ වෙලා එයා ඒකටම නැඹුරු වෙලා කටයුතු කරනවා කියන එක දකින්නත් පුළුවන්. හැබැයි මේ කෙනා අර සිද්ධි දෙකම දකිනවා. හැබැයි ඒ සිද්ධියට නැඹුරු වෙලා බලන්නේ අන්න නුවණේ ස්වභාවය. විඥානයේ ස්වභාවය තමයි ඒකට නැඹුරු කරලා බලන එක. ඒ නිසා අපිට මෙතන අවශ්‍ය වෙන්නේ විඥානයේ අත්දැකීම විඥානයේ ස්වභාවයට නෙමෙයි. අපිට මෙතනදී අත්‍යවශ්‍ය වෙන කාරණේ තමයි ප්‍රඥාවක් ඇති කරගන්න නුවණක් ඇති කරගන්නට ඕන.
ඒ නිසා සිහියෙන් කළේ අරහෙට ඇදගෙන යන එක වළක්වපු එක. සති නිමිත්ත පුරුදු කරනකොට සිහිය පිහිටුව ගන්නකොට බැහැරට ඇදගෙන යන එක වළක්වනවා විශාල වශයෙන්. ඇතුලේ රඳවන්න හදනවා. ඇතුලේ රඳවලා තමයි මේ සිද්ධිය බලන්න කියලා කියන්නේ. මේ සිද්ධිය බලනකොට ඇතුලේ ඉඳන්ම බලන්න කියලා පෙන්නනවා මිසක් බැහැරට නැඹුරු වෙලා බලන්න කියන එක අයිති වෙන්නේ නැහැ. බැහැරට නැඹුරු වෙලා බලන්න ඕනේ නම් සිහිය කියන සිද්ධියක් අවශ්‍ය වෙන්නේ නැහැ. සිහියෙන් බලන්න කියලා එහෙම නැතිනම් සිහියයි නුවණයි කියලා ධර්මතා දෙකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඕන තරම් නුවණින් බලන්න පුළුවන්. හැබැයි සිහිය නැතුව අපි බැලුවොත්, ඒ කියන්නේ සිහියෙන් කරන්න ඕනේ කෘත්‍ය නොවි අපි ඒකට නැඹුරු වෙලා බැලුවොත් අපිට ඒක ඇත්තම වෙලා ඒක තියෙනවමයි කියන තැනකින් අහු වෙලා. එහෙම නැතිනම් අපිට මේ කියන තැනට ගිහිල්ලා සතුටු වෙන්න හෝ දුක් වෙන්න හෝ නිමිති හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසායි නුවණ කියන කාරණේ පෙන්වන්නේ සිහිය කියන කාරණාවත් එක්ක. සිහිය පිහිටවල නුවණින් බලනවා හොඳට විමසලා. නුවණින් බලනවා කියන කාරණාව තුළ අන්තර්ගත වෙන අදහස ඔබ ගන්න ජීවිතේට එතෙන්ට ගිහිල්ලා එතෙන්ට නැඹුරු වෙලා ඒ තුලට බැහැගෙන බලනවා කියන සිද්ධියක් නෙමෙයි. එයින් අයින් වෙලයි බලන්න පුළුවන්කම තියෙන. ඔබට මේක තවදුරටත් තේරෙන්න මම කියන්නම්. දෙගොල්ල එහෙම නැතිනම් දෙපිරිසක් අතර ගැටුමක් තියෙනවා. මේ දෙපිරිස මොකටද ගැටෙන්නේ මොකටද රණ්ඩු වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි මේ පිරිස ඇතුළට බැහැලා මේ පිරිස ඇතුළට යමු වුණොත් අපිට දැනගන්න හඳුනගන්න බැරුව යනවා මේ මොකද්ද කරන්නේ, කවුද ගහන්නේ, කවුද ගුටි කන්නේ, කවුද ප්‍රතිපක්ෂයේ, කවුද හරි පැත්ත, කවුද වැරදි පැත්ත කියලා මොකක්වත් අපිට මේක ඇතුළට බැහැපු අපිට ගුටි කන්නම වෙනවා මිසක් රණ්ඩු වෙන අයත් එක්ක අපිට ගහගන්නම වෙනවා මිසක් අපි දන්නේ නැහැ මොකද්ද සිද්ධිය කියලා. සිද්ධිය හඳුනා ගන්න නම් අපි මේ රණ්ඩුවෙන් පැත්තකට ගිහිල්ලා මේ රණ්ඩුව දිහා බලන් ඉන්නවා. රණ්ඩුවට බහින්න නැතුව, රණ්ඩුවට යොමු වෙන්නේ නැතුව. එතකොට අපිට පේනවා දෙපැත්තක් ගහ ගන්නවා. ගහ ගන්න දෙපැත්ත දෙපාර්ශ්වයේ කොයි අයද කියලා අඳුන ගන්න පුළුවන්. එතකොට මේ සිද්ධිය තුල මේ අය ඇයි ගහගත්තේ, මොකටද ගහගත්තේ, මොනවද මේගොල්ලෝ මේ කරන්නේ, මොකක් බෙදා ගන්නද මේගොල්ලෝ රණ්ඩු වෙන්නේ කියලා බැහැර ඉඳගෙන බැලුවහම හොඳට මේක විමසන්න පුළුවන්කම තියෙනවා. නුවණකට හොඳට මේක නතු කරගන්න පුළුවන්කම තියෙනවා. අර රණ්ඩු වෙන පරිසරයේ එහෙම නැතිනම් අර කලහකාරී දෙපිරිසක් අතර ඇති වෙන මේ රණ්ඩුව ඇතුළට ගිහිල්ලා ඉන්න අපි රණ්ඩුවෙන් එළියට ගන්නවා වගේ සති නිමිත්ත හරහා සිහිය පිහිටව ගන්නකොට කරලා තියෙන්නේ මේ කෙලෙස් ලෝකයේ ඇතුළට බැහැලා ඉන්න මානසික මට්ටම එතනින් ඇදලා එළියට අරන් තියලා තියෙනවා. ඊට පස්සේ දැන් එළියේ ඉඳන් බලනවා මොකද්ද සිද්ධ වෙන සිද්ධිය කියලා. අන්නේ සිද්ධ වෙන සිද්ධිය හොඳට අඳුනගත්තාම ඒ අඳුනන බවට කියනවා නුවණින් හඳුනගත්තා කියලා. එතකොට ඔන්න ඔය කියන කාරණේ ඉෂ්ට වෙන විදිහට තමයි ඔය කියන කාරණේ ඉලක්ක කරලා තමයි අපි මේ ධර්මතා නුවණින් විමසන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ කියන කාරණා ටිකට බැහැලා ඒක ඇතුලේ ආපහු විසඳන්න ගියොත් අපි ආපහු කාමයට බැහැලමයි කාමයේ ගැන විසඳන්නේ. කාමයෙන් අයින් කරපු මානසික මට්ටමට කාමයේ තියෙන ආදීනව කාමී ස්වභාවයේ සත්පුද්ගල සංඥාව උපදින දිට්ඨි ස්වභාවය හොඳට දකින්න පුළුවන්. ඒ දැක්කහම එතනින් අයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා දුරු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඒක ඇතුළටම බහැලා ඒක ඇතුළේ මොන්න තරම් විමසවුවත් මොන්න තරම් ඒක ගැන අපි හොයලා ඒක ගැන මොන්න තරම් ගවේෂණය කළත් අපි ඒක ඇතුළෙමයි ඉන්නේ. ඒ නිසා මම ඔබට මතක් කරනවා අද දවසේ සිහියෙන් කළේ මේ එළියට ඇදගෙන යන්න තියෙන සිද්ධිය ඇතුළට යොමු කරවපු එක සහ නුවණින් කරලා තියෙන්නේ ඒ ඇතුලේ ඉඳගෙන මේ එළිය වෙන සිද්ධිය මොකක්ද කියලා හොඳට නුවණින් විමසලා බලන එක. එළියට ගිහිල්ලා බලනවා කියලා කියන්නේම සති නිමිත්ත නෑ කියන එක, සිහියෙන් ගියේ නෑ කියන එකමයි. ඔබගේ ප්‍රශ්නය සාධාරණයි. ඒ දෙකම එකපාර කරන්න බෑ නේද හාමුදුරනේ කියලා හපුවෙට. මොකද ඒ වැරදි විදිහට කරපු නිසායි. මොකද සිහියෙන් ඇතුළට ගන්නවා ආපහු නුවණින් විමසනවා කියන එක හරියට තේරුම් අරගෙන නොතිබ්බොත් වෙන්නේ එළියට බහැලා හොයන්න යනවා, විමසන්න යනවා. ඇතුළට ගන්නවා සිහියෙන්, එළියට යනවා නුවණින් හොයන්න කියලා. මේ එතකොට මේ දෙක අතර පොඩි පරස්පරතාවයක් ඇති වෙනවා. ඒ නිසායි ඔබට ප්‍රායෝගිකව කරන්න අමාරු වුනේ. මම හිතනවා ඔබට මේ කියන කාරණේ පැහැදිලි කරපු සිද්ධිය හොඳට තේරෙන්නට ඇති කියලා. මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් අපි ඊළඟ අවස්ථාවේදී කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට සති නිමිත්ත පිළිබඳව සති නිමිත්තෙන් ඉඳගෙන ආනාපාන සති භාවනාව වෙන්න පුළුවන්, සක්මන වෙන්න පුළුවන්, නවසීවතකේ වෙන්න පුළුවන්, අසුභේ දත්තිංසාකාරයේ වෙන්න පුළුවන්, ඉරියාපතේ ඕනේ කමටහනකට නුවණින් දැනගන්නවා කියන සිද්ධියක් තියෙනවා. හිත යොමු කරලා බලනවා කියන එකක් නෙමෙයි කියන්නේ.
නුවණකින් හඳුනා ගන්නවා කියන කාරණේ. ඒ කියන්නේ එතෙන්ට ගිහිල්ලා බලනවා නෙමෙයි. ඒ සිද්ධිය නුවණකට හසු කරගන්න එකයි කරන්න ඕනේ. නුවණකට හසු කරගන්න නම් නුවණින් ඒ පිළිබඳව හොඳට බලන් ඉන්න එකයි කරන්න ඕනේ. එතකොට නීවරණ ටික දුරු වෙන විදිහට මෙනෙහි කරනකොට නීවරණ ටික දුරු වෙනවා. ඊට පස්සේ හොඳට මේක ආධ්‍යාත්මික බාහිර වශයෙන් හොඳට වෙන් කරලා බලනකොට මේ කියන කාරණේ ලෙහෙනවා. එතනදී ආධ්‍යාත්මික සහ බාහිර කියලා කියන්නේ තමන්ගේ පැත්ත සහ බහැර කියන සිද්ධි දෙකක් ගැන කතා කරනවා. හැබැයි මේ බහැර සිද්ධිය තමන්ගේ පැත්ත බලලා ගත්ත නුවණකටයි ආදේශ කරන්නේ. තමන්ගේ පැත්තෙන් ආදේශ කරලා එහෙම නැතිනම් නුවණ යොදවලා හොඳට විමසලා බලනවා. විමසලා බලලා ඒ නුවණ අරගෙන බහැර සිද්ධිය වෙන්නේ මෙන්න මෙහෙම එකක් නේද කියලා නුවණින් ඒ පිළිබඳව විමසනවා මිසක් බහැර පුද්ගලයෙක් ළඟට ගිහිල්ලා හෝ බහැර දෙයක් ළඟට ගිහිල්ලා ඒ සිද්ධිය ඇතුළට බහැලා ඒක ගැන විමසන කාරණයක් නෙමෙයි කියන එක මෙතනදී අපිට හොඳට පැහැදිලි වෙනවා. මොකද නුවණින් විමසන්නේ. නුවණින් විමසනවා කියලා කියන්නේ විදර්ශනා ඥාන දර්ශනයකින් කරලා තියෙන්නේ ආධ්‍යාත්මික පැත්ත පිළිබඳව තමන්ගේ පැත්ත හොඳට ගවේෂණය කරන්න පුළුවන්. තමන් ඇයි හදාගෙන තියෙන මේ පරිසරයේ පිළිබඳව හොඳට තමන්ගේ පැත්තෙන් ගවේෂණය කරන්න පුළුවන්. එහෙම ගවේෂණය කළාම නුවණක් උපදිනවා. මෙන්න මෙහෙම සිද්ධි ටිකක් තමයි මේ වෙලා තියෙන්නේ. මෙන්න මෙහෙම ක්‍රියාකාරකම් ටිකක් තමයි මේ සිද්ධ වෙන්නේ කියන එක. එතනට ආධ්‍යාත්මික පැත්තේ ඇති කරගත්ත නුවණින් බාහිරේ සිද්ධ වෙනවා නම් යම් සිද්ධියක් ඒ සිද්ධ වෙලා තියෙනෙත් මෙන්න මේ විදිහෙම සිදුවීමක් නේද කියලා ඒක පිළිබඳව නුවණක් ඇති කරගන්න පුළුවන් මිස ඒකට නැඹුරු වෙලා ඒ පැත්තට බැහැලා ඒ කියන කොටස් ටික එහෙම නැතිනම් ඒ කියන සිද්ධි ටික අපි ගවේෂණය කරන්න ගියොත් මේ කියන ආධ්‍යාත්මික බාහිර කියන තැනකින් එන විදර්ශනා ඥාන දර්ශනයෙන් එළියට බහැලා වෙනවා. එහෙම හොයාගෙන යන විද්‍යාඥයෝ ඉන්නවා. දැන් පෝස්ට්මෝටම් එකක් ගත්තාම මේක බහැර සිද්ධියකින් කපලා කොටලා කෑලි වලට කරලා ඉවරලා මේ රූපෙ පිළිබඳව නොයෙකුත් විදිහට බලන්න පුළුවන්. හැබැයි ඒක නා බහැරට ගියපු නිසා නුවණ නැහැ. නුවණින් නෙමෙයි ඒක නා බැලුවේ. සිහිය නැහැ. සිහිය සහ නුවණ කියන කාරණාව එක්තැන් වෙච්ච සිද්ධියක් වෙලා නැහැ. ඒ නිසා කොච්චර මිනි කැපුවත් පෝස්ට්මෝටම් කරන ડોක්ටර් කෙනෙකුට වෙන්න පුළුවන්. මල් ශාලාවේ වැඩ කරන ඒ මිනි එම්බාම් කරන කෙනෙකුට වෙන්න පුළුවන්. හැබැයි අසුබේ සහ මේ කියන ඥාන දර්ශනය වැඩෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව එයාගේ ජීවිතය රස්සාවක් විදිහට එක කරනවා. කළාට එයාට නුවණ වැඩෙන වැඩපිළිවෙලක් නැහැ. සිහියෙන් ඒක පිළිබඳව විමසන්න එහෙම නැත්නම් සිහිය යොමුවෙන් සිහියෙන් ඉඳලා ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා නුවණින් ඒ පිළිබඳව විමසන්න පුළුවන් මට්ටම එතනදී සකස් වෙලා නැහැ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයක් නැහැ එතන. ඒ නිසා එයා කොච්චර ජීවිත කාලෙ මිනි 200ක් වෙන්න පුළුවන් 2000ක් වෙන්න පුළුවන් කොච්චර මිනි කැපුවත් ඒ කෙනාට ඒක යථාර්ථයක් පේන්නේ නැහැ. මොකද ඒ කෙනා එළියට බහැලා ඉන්නේ හින්දා. ඒ නිසායි මේ සතිපට්ඨාණයෙන් කරන්නේ මායාවේ භූමියෙන් වළක්වලා එහෙම නැතිනම් මායාවේ භූමියෙන් අරගෙන දානවා පියාසතු ඉදමට එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන ලෝකෝත්තර දර්ශනයේ පෙන්වන ඒ පැත්තට යොමු කරනවා. ඒ පැත්තට යොමු කරවල ඉවරලා තමයි අර මායාවේ භූමියේ තියෙන සිද්ධිවල සිද්ධි ටික හොඳට නුවණින් බලන්න කියලා කියන්නේ. ඇතුළට ඇවිල්ලා ඇතුළේ ඉඳගෙනයි මේ එළිය පිළිබඳව හොඳට විමසන්නේ. එළියට බැහැලා විමසන්න ගියාට අපි අනාරක්ෂිතයි එළිය ඇතුලේ. එළියට බැහැපු කෙනා අනාරක්ෂිතයි. ඇතුළට ඇවිල්ලා ගේ ඇතුළේ ඉඳගෙන අපිට ඕනනම් මේ දොරවල් ජනෙල් ඇරලා අපිට එළිය දිහා බලලා අපිට නුවණකින් මේ එළිය පිළිබඳව විමසන්න පුළුවන්. හැබැයි අපි එළියට ගිහිල්ලා නැහැ. අන්න ඒ වගේ සිද්ධියක්. මම හිතන්නේ සති නිමිත්ත සහ මේ ආධ්‍යාත්මික බාහිර කියන සිද්ධිය ඔබට පැහැදිලි ඇති කියලා හිතනවා. ඊළඟට කායානුපස්සනාවේ කමඨහන් පිළිබඳව මතක් කරලා අහලා තිබුණා ප්‍රශ්න අවස්ථා දෙකක් වගේ මට මතකයි. එතනදී අහපු කාරණාව තමයි මේ කායානුපස්සනාවේ තිබෙන මේ කමඨහන් 14 පිළිවෙලින් වඩන්න ඕනේද කියලා. ඇත්තටම මේක පිළිවෙලින්ම වඩන්න ඕනේ කියලා එහෙම අවස්ථාවක් නැහැ. නමුත් අපිට ඒ කෙනාගේ චරිතනානත්වය අනුව ස්වභාවය අනුව Tamanට වැටහෙන විදිහට මේ කමඨහන් ඕනෑම කමඨහනක් වඩන්න පුළුවන්. මේ 14ම වඩන්න ඕන කියලා නැහැ. මේන් එකක් කළත් ඇති මුළු රූපය පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්නටයි මේ කායානුපස්සනාව තියෙන්නේ. රූපේ මුල් කරගෙන යම් ආකාරයකින් අපේ දිට්ඨියක් ඉපදිලා තියෙනවා නම් ඒ දිට්ඨියට යොමු වෙලා හසු වෙලා තියෙන මේ රූපේ පිළිබඳව රූපේ ඇති හැටියටම පෙන්නලා දෙන නුවණක් ඇති කරගන්නටයි මේ රූපේ පිළිබඳව විමසන්නේ. විමර්ශනයක් කරන්න. ඒක ආනාපාන සති භාවනාව වෙන්න පුළුවන්, ඉරියාපතේ වෙන්න පුළුවන්, දොත්තිං සාකාරයේ වෙන්න පුළුවන්. එහෙම නැතිනම්
ධාතු මනසිකාරයක් වෙන්න පුළුවන්, නවසීවතකේ වෙන්න පුළුවන්. මේ කියන ඕනෑම කමඨහනක අවසාන විදර්ශනා ඥාන දර්ශනේ එකක්. අජ්ජත්තං වා බහිද්දං වා අජ්ජත් බහිද්දං වා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියලා පෙන්නලා අත්ති කායෝ තිවා 50 සතිපච්චුපට්ඨිතා හොති. සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි මෙතන කය පමණක් ඇත්තේ. මේ කොටස් ටිකක් පමණක් ඇත්තේ කියන නුවණේ පිහිටා සිටිනකම් මේක කළ යුතුයි කියලා පෙන්නනවා හැම කමඨහනකම කමඨහනේ අවසානයේ. එහෙමනම් මේ හැම කමඨහනක්ම ඉලක්ක කරලා තියෙන එකම ඉලක්කයකට. අපි ඉලක්කය හඳුනා ගන්නට ඕනේ. ඒ ඉලක්කගත කරලා තමන්ට අවස්ථාවට අනුකූලව සිද්ධ වෙන ඒ අවස්ථාවට අනුකූලව බලන්න පුළුවන් සිද්ධියක් මේ පෙන්නලා තියෙන්නේ. කෙනාට රළු මට්ටමින් හම්බ වෙනවා නම් කෙලෙස් මට්ටමට රළු මට්ටමින් පුද්ගල භාවය හම්බ වෙනවා නම් ඒ කෙනා මේ පුද්ගලයා කියලා ගත්ත මේ රූපෙම කෑලි කෑලි වලට ගලවලා බලන්න වෙයි. සමහර කෙනෙකුට පුද්ගල භාවයේ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් ටිකකට අහු වෙනවා. ඒ නිසා තමයි මේ ඉරියාපතේ සහ සති සම්පජඤ්ඤයක් පෙන්නලා තියෙන්නේ. සමහර කෙනෙකුට මේ ශරීරයේම පුද්ගල වශයෙන් හම්බෙන නිසා තමයි මරුණත් පුද්ගලයෙක් ඉන්නවා කියන සංකල්පනාව හිතේ ගොඩ නගා ගන්න නිසා තමයි නව ජීවිතකේ කොටස් ටික පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ මේ ධාතු මනසිකාරයකින් පෙන්නනවා මේ කොටස් උනත් කෙනෙකුගේ නේද? කෙස් ටික කෙනෙකුගේ, ලොම් ටික කෙනෙකුගේ නේද කියලා හිතෙන මානසික මට්ටමක් උපදිනවා නම් ඒ කෙනාට ඒක ගෙවා දමන්න කෙස් ලොම් නියද සම්මස්නහර කියලා කියන මේ කොටස් 20 පඨවි ධාතු අනුව ගිහිල්ලා පඨවි ධාතුවේ නිර්මාණය වෙච්ච එකක්. ඊට පස්සේ සෙමසොටු සරව ආදී මල මුත්‍රා ආදී කියන මේ කොටස් ටික ආපෝ ධාතුව අනුව ගිහිලා ආපෝ ධාතුවේ නිර්මාණය වෙච්ච දේවල්. ප්‍රකට වෙලා තියෙන ආපෝ ධාතුව. කියලා මේ ශරීරයේ තියෙන ක්‍රියා කොටස් ටික සතර මහා ධාතුවට බහාලලා බලනවා. එතකොට පුද්ගලයෙක් සතර මහා ධාතුවේ නැහැ. කියලා මෙන්න මේ විදිහට නුවණක් උපදින විදිහ බලාගෙන තමයි මේ කායානුපස්සනාවේ, ඒ කියන්නේ සතර සතිපට්ඨානයේම සියලුම කමඨහන් ටික ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා කායානුපස්සනාවේ කමඨහන් පිළිබඳව ඔබට මේ මොකද්ද කළ යුත්තේ, ඔක්කොම කරන්න ඕනේද, එකක් කරන්න ඕනේද, නැත්නම් පිළිවෙලටම කරන්න ඕනේද කියන ප්‍රශ්නේ මම හිතන්නේ මේ කියන උත්තරේදී ඔබට විසඳෙන්න ඇති කියලා මම හිතනවා. ඒ කෙනාගේ මානසික මට්ටමේ හැටියට බලලා තමයි මේ කමඨහන් අනුව ක්‍රියාත්මක වෙන සිද්ධි ටිකක් තියෙන්නේ. ඒ නිසා Tamanට තේරෙනවා, Tamanගේ නුවණට තේරෙනවා තමන්ගේ මානසික මට්ටම මේ වෙනකොට සත්පුද්ගල වශයෙන් මේ රූපේ ඇසුරු කරලා තියෙන මට්ටම තියෙන්නේ කොයි වගේ සිද්ධියකටද කියන එක. ඒක හඳුනා ගන්න නුවණ තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ඒ කරන්න ඕනේ කමඨහන මොකක්ද කියලා තීරණය කරන්නට වෙන්නේ. ඒකයි අර රාග අධික චරිතයකට අසුභ භාවනාව කරන්න, ද්වේෂ අධික චරිතයකට මෛත්‍රී භාවනාව කරන්න කියලා ආදී මේ විදිහට ඒ චරිතනානත්වය අනුවත් කමඨහන් වෙන් වෙන සිදුවීමක් තියෙනවා. ඉතින් අපි ගොඩාක් දක්ෂ නැහැ මොකද කෙනාගේ චරිතය කොයි වගේද කියලා හඳුනා ගන්න. මොකද ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානය බුදුරජාණන් වහන්සේට පිහිටපු මේ ඥාණයෙන් දකින්න පුළුවන් මේ කෙනා මොනවද සසරේ පුරුදු කරලා තියෙන්නේ, මේ කෙනාගේ චරිතනානත්වය කොහොමද කියලා මේ වගේ නිවැරදිවම දකින්න පුළුවන් හැකියාව භාග්‍යවතුන් වහන්සේට තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ අනුව ඒ අයට විවිධ විදිහේ කමඨහන් ඒ අදාළ කෙනාට ලබා දෙනවා. නමුත් අපි උත්සාහවත් වෙන්නට ඕනේ Tamanට මේ කියන මට්ටමේ කෙලෙස් බහුල වෙන්නේ එහෙම නැතිනම් සත්ව පුද්ගල භාවයේ ඇත්තටම මෙතන සත්වයක් පුද්ගලයෙක් ඉන්නවාමයි කියලා තහවුරු වෙන විදිහට මානසික මට්ටම ගොඩ නැගෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කල්පනා කරලා ඊට ඒක ලෙහා දාන්න තියෙන කමඨහන භාවිතා කරන්න කියලා මම ඔබට මතක් කරනවා. එක කමඨහනකුත් ඇති මුළු රූපෙම මිදෙන්න. ඒ නිසා මේ තියෙන කමඨහන් 14ම කරන්න ඕනේ කියලා නෑ. 14ම කළත් රූපෙන් මිදෙන්නේ නැති වෙයි. ඒකේ ඉලක්කය මොකක්ද කියලා හඳුනාගත්තේ නැතිනම් එකක් කළත් ඇති. මේ කියන්නේ මොකද නීවරණ ටික දුරු වෙලා හිත සමාධිමත් වෙන්න මේ කමඨහනේම සමත කොටස තියෙනවා. ඒ කමඨහනේම අවසානයේ විදර්ශනාවට නැඹුරු කළා ආධ්‍යාත්මික බාහිර වශයෙන් විදර්ශනාවට නැඹුරු කරපුවාම ඒ තුල නුවණක් උපදින විදිහේ වැඩ පිළිවෙලක් තමයි ඥාන දර්ශනයට යොමු කිරීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ පොදුවේ තවත් එක ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තිබුණා මේ සතර ගණයන් පිළිබඳව තවදුරටත් පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් සතර ගණයන් ගත්තාම සමූහ ගණය, සන්තති ගණය, කෘත්‍ය ගණය සහ ආරම්මන ගණය කියලා මේ සතර ගණයක් පිළිබඳව අපි එදා වැඩසටහනේදී මතක් කළා ඔබට. තවදුරටත් මතක් කරනවා නම්
සමූහ ගණයක් කියලා කියන්නේ ගොඩාක් එකට රාශි කරගත්තාම අපිට ඒකේ තියෙන ඇත්ත පේන්නේ නැහැ. අපි එකෙන් නිර්මාණයක් හදාගෙන තියෙනවා. දැන් හිතන්නකො කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු ආදී කියලා මේ සමූහයක් එකට එකතු වුනහම අපිට මේ සමූහය තුල පුද්ගලයෙක් කියන තැනකින් සත්වයෙක් කියන තැනකින් ආත්මයක් කියන තැනකින් මේ රූපය තුල පිළිබිඹු කරලා තියෙනවා. එහෙමනම් අපි ඒ සමූහය කියන සමූහ ගණයෙන් අපිට ඉදිරිපත් වෙච්ච මේ සිදුවීම ලෙහන්න නම් අපි ඒක කෑලි කෑලි වලට ගලවලා වෙන් කරලා බලන කමටහනක් භාවිතා කරන්න වෙනවා. ඒ සඳහා අපිට තියෙනවා මේ දත්තින් සාකාරය කේස්ලෝම් නියදත් කියලා අද මේ විදිහට සම්මස්නහර වගේ මේ විදිහට කොටස් 32කින් යුක්ත වෙච්ච මේ ශරීරයේ බලන විදිහට ඒ කියන්නේ මේ ගිඩි පිටින් එහෙම නැතිනම් සම්පූර්ණ ශරීරයක් හම්බෙන තැනක මෙන්න මෙහෙම කෑලි ටිකක් එකතු වෙලා තමයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා සමූහයක පිළිබඳව තොරතුරු ටික පෙන්නනවා. සමූහයක් මේ තියෙන්නේ කියලා. ඒ සමූහ ගණයට රැවටෙන්නේ නැති විදිහට. තවදුරටත් එතන රැවටෙනවා නම් ඒක තවත් බෙදලා බලනවා. කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු ආදී කියන මේ කුණුක කොටස් වලින් කොටස් 20ක් පඨවි ධාතුවට ආපෝ ධාතුවට තව කොටස් 12ක් අයිති කියලා තව තවත් මේක බෙදලා පෙන්නනවා මේ සමූහ ගණය ලෙහිලා යනකම්. ඊළඟට සන්තති ගණය පිළිබඳව ගත්තහම සන්තතියක් කියලා කියන්නේ පරම්පරාවක් වශයෙන් එක දිගට පවතින සිදුවීමක් හම්බ වෙන කියන සිද්ධියක්. පරම්පරාවක් එක දිගටම වෙන සිද්ධියක් මේ. දිගින් දිගට සිද්ධ වෙන සිද්ධියක් කියලා. බලන්න ආනාපාන සති භාවනාවට හිත තිබ්බහම දිග හුස්ම ඊළඟට කෙටි හුස්ම ඊට පස්සේ සංසිඳන මට්ටම කියලා මේ හුස්මේ ස්වභාවය අපි හිතන් ඉන්නේ එක දිගටම මේ හුස්ම ගන්නවා හෙලනවා කියන ක්‍රියාවලිය එක දිගටම සිද්ධ වෙන සන්තතියක් ක්‍රියාවලියක්. හැබැයි මේ ක්‍රියාවලිය තුල හොඳට නුවණින් බලාගෙන එහෙම නැතිනම් සිහියෙන් යුක්තව කටයුතු කරනකොට නුවණින් ඒ පිළිබඳව දකිනකොට අපිට මේ හුස්ම රැල්ලේ පිළිබඳව විවිධත්වයක් හම්බ වෙනවා, වෙනස්කමක් හම්බ වෙනවා. ඒ හුස්ම රැල්ලේ එක විදිහක පවතින පැවැත්මක් හම්බ වෙන්නේ නැහැ. අතීත වර්තමාන අනාගත වශයෙන් එක දිගට පවතින සිදුවීමක් හම්බ වෙන්නේ නැහැ. අපිට මේ සන්තතිය පිළිබඳව ඔන්න වෙන් කර ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ කය එක දිගටම පවතින එකම කයක් කියන එක තැනකින් අපිට හම්බ වෙන්න පුළුවන්. නමුත් මේ කය එක දිගටම පවතින කයක් නෙවෙයි කියලා තවදුරටත් ඔප්පු කරගන්න අපිට නවසීවතකයේ වගේ කමටහනකට යොමු වුණාම මේ කයේ ස්වභාවය කෑලි කෑලි වලට වෙන් වෙලා සත්තු කාලා දාලා මේ විදිහට වෙනස්කම් ගණනාවකට ලක් වෙන කයක්. ඒ එකම තැනකවත් සත්තු පුද්ගල වශයෙන් ඇසුරු කරන්න පුළුවන් පරිසරයක් නැහැ නේද කියලා බලනකොට මේ සන්තතියක් වශයෙන් පැවතුන එකම සිද්ධියක් කියන කාරණාව ලෙහෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඉරියාපතේ පිළිබඳව ගත්තාම සතර ඉරියව්වන් පිළිබඳව එක දිගටම පවතින ඉරියව්වක් නෙමෙයි මේ ඉරියව්ව ඇතුලේ කොච්චර වෙනස්කම් ගණනාවක් සිද්ධ වෙනවද කියන සිදුවීමක් දකිනවා. ඊළඟට සති සම්පජාන්‍ය ගත්තාම මේ සම්පජානකාරීත්වය ගැන කතා කරාම එතනදි මේ අණු කොටස් ටික හැරෙනකොට හැරෙන බව, ඉඳ ගන්නකොට ඉඳ ගන්න බව, එහෙම නැත්නම් hina වෙනකොට, කතා බහ කරනකොට, ආහාර පාන ගන්නකොට, කැසිකිලි වැසිකිලි කරනකොට මේ කියන ක්‍රියාකාරකම් ටික එක දිගට සිද්ධ වෙන එකම සිදුවීමක් නෙමෙයි මේ වෙනස් වෙවි සිද්ධ වෙන සිද්ධි ටිකක් තියෙන කියලා ක්‍රියාකාරකම් ටිකක් තියෙන කියලා බලපුවහම අපිට ඔන්න සන්තති ගණයත් ඕක තුල කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි උතන කෘත්‍ය ගණයත් කතා කරන්න පුළුවන්. මේ ශරීරයේ එක එක ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ක්‍රියාකාරකම් ටික පිළිබඳව අපිට රැවටෙනවා නම් මේ ක්‍රියාකාරකම් ටික කොහොම කරන්නේ එක්කෙනෙක් එහෙම නැත්නම් සත්වයේ පුද්ගලයෙක් මෙතන ආත්මය තමයි මේ ක්‍රියාකාරකම් ටික කරන්නේ කියලා රැවටෙනවා නම් අන්න ඒ රැවටෙන්න තියෙන ඉඩ ගලවලා දානවා මේ කෘත්‍ය ගණය පිළිබඳව අවබෝධයක් ලැබනකොට. ඊළඟට ආරම්මන ගණයේදී මෙතන ආරම්මන ගණයේ විශේෂයෙන්ම නාම ධර්මයන්ගේ පැත්තට නැඹුරු වෙච්ච කාරණාවක් තියෙන්නේ. මොකද සිතට අරමුණු වෙච්ච ධර්මතා පිළිබඳව ඒ ආරම්මණයන් පිළිබඳව බලන කාරණාවකින් තියෙන්නේ. නමුත් මෙතනදී කායානුපස්සනාවට ඒක ප්‍රධානව පෙන්වන්නට බෑ. ඒක නාම ධර්මයන් පිළිබඳව නැතිනම් වේදනා හා චිත්තානු ධම්මානු කියන නාම ධර්මයන් පිළිබඳව භාවනා කමටහනට එහෙම නැතිනම් ඒ ඉතුරු අනුපස්සනාවන් වලදී මේක පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මෙතනදී වුණත් අපිට අපේ ආරම්මන වශයෙන් අරමුණු ගැනීම වශයෙන් මේ ක්‍රියාකාරකම් ටික පිළිබඳව ගන්න අරමුණ පිළිබඳව විදර්ශනා කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ එහෙම විදර්ශනා කරා කියලා. මොකද එහෙමත් ප්‍රශ්නයක් අහලා තිබුණා.
මොකද මේ කමඨහන ඇතුලේ කටයුතු කරනකොට ඒ පිළිබඳව හම්බ වෙන ධර්මතාවය එහෙම නැත්නම් හිත පිළිබඳව හම්බ වෙනකොට ඒක ඒ පිළිබඳව විදර්ශනා කළොත් ඒක වැරද්දක්ද කියලා. නැහැ. අපිට මේක වෙන්න ඕන එකම කාරණේ තමයි අපි මේ සිහිය පිහිටුවා ගැනීම පිණිස උපක්‍රමශීලීව කටයුතු කරනවා. සති සම්පජන්ණයක් එහෙම නැත්නම් සිහියෙන් ඉන්න උපක්‍රමශීලීව සති නිමිත්ත හදාගෙන තියෙනවා. ඊට පස්සේ සමාධියක් ඇති කර ගැනීම පිණිස සමත කමඨහනක් උපක්‍රමශීලීව නීවරණ දුරු කරන්න උත්සාහවත් වෙලා තියෙනවා. ඒ කටයුතු ටික සකස් කරගත්තට පස්සේ මේ කියන ඕනෑම ධර්මතාවයක් පිළිබඳව හොඳට නුවණින් විමසලා බැලීම කළ යුතුමයි. නුවණින් විමසලා බලන්නේ ඒ රූපෙට හෝ ඒ කියන මට්ටමට නැඹුරු වෙලා බලනවා නෙමෙයි. එයින් අයින් කරපු මානසික මට්ටමේ ඉඳන් හොඳට මේක විමර්ශනය කරන්න පුළුවන් පැත්තකට අයින් වෙලා. ඒ තුලට බැහැගෙන කරන විමර්ශනයක් නොවන නිසා ඒ විදිහට බැලුවා කියලා මේක වැරද්දක් වෙන්නේ නැහැ කියලා මතක් කරන්නට කැමතියි. ඉතින් ඊළඟට ඔය අතරේ තවත් ගැටලුවක් ඉදිරිපත් කළා අපේ ප්‍රසන්ත මහත්මයා. ඒ අර සතර සම්පජන්ණය පිළිබඳව එතනදී සතර සම්පජන්ණය ගත්තාම සාත්ත සම්පජන්ණය, සප්පායත සම්පජන්ණය, ගෝචර සම්පජන්ණය, අසම්මෝහන සම්පජන්ණය කියලා සම්පජන්ණයන් හතරක් ඉදිරිපත් කරනවා. මෙතනදී සම්පජන්ණයයි කියලා කියන්නේ මනා දැනුමක් ඇති කරගන්නවා. මනා නුවණකින් දැනගන්නවා කියන අර්ථය. එතනදී අර්ථ වශයෙන් දැනගන්නවා නම් සාත්ත සම්පජන්ණයයි. යමක් අපි මේ කරන්නේ මොකක් අරමුණු කළද? එහෙම නැතිනම් මොකක් සඳහාද කියන එකේ අර්ථයම දැනගෙන මේ අපි කායානුපස්සනාව වඩන්නේ මොකක් සඳහාද? මොන අර්ථයක් සඳහාද මේක කරන්නේ? සත්පුද්ගල ආත්මභාවයකින් අපිට මේ රූපේ හසු වෙලා තිබුණා නම් අන්නේ සත්පුද්ගල ආත්මභාවයේ දුරු වීම පිණිස ඒ අර්ථය සඳහායි අපි මේ විදිහට කටයුතු කරන්න කියලා අර්ථයක් ඇතුව කරන්නට ඕනේ. මේක කරන්නම් වාල්ලේ කරනවා නෙමෙයි. අපි මේක මොකටද කරන්නේ? මෙහෙම කරන්නේ ඇයි කියන එක පිළිබඳව හොඳට දැනගෙනම කරන්නට ඕනේ. ඒකට සාත්පුද්ගලණිය කියලා පෙන්නනවා. අර්ථ වශයෙන් දැනගෙනම කරන්නට ඕනේ කියලා. මොකක් අර්ථවත් කරලාද මේ කරන්නේ කියලා. ඔතනදී අර්ථය කියලා කිව්වහම මේ වචනයක් ගානේ ගන්න තේරුමටත් අපි අර්ථය කියලා කියනවා. නමුත් ඒකත් අවශ්‍ය වෙනවා. මොකද වචන ටික විතරක් මෙනෙහි කළාට අපිට අර්ථය මොකක්ද කියලා වැටහෙන්නේ නැති වෙයි. නමුත් හොඳට අර්ථය පිළිබඳව දැනගෙන මේ වචන ටික මෙනෙහි කරනකොටත් අපිට ඒ පිළිබඳව මනා නුවණක් උපදිනවා. නමුත් මෙතනදී අර්ථය කියලා කිව්වහම කුමන අර්ථයක් සඳහාද කියන එක මේ වැඩේ කරන්නේ මොකක් සඳහාද කියන එක දැනගෙන කළ යුතු වෙනවා. ඊළඟට සප්පායත සම්පජන්ණය කියලා කියන්නේ සප්පාය කියලා කියන්නේ යෝග්‍යතාවය. එහෙම නැත්නම් සුදුසුකම. එතකොට කෙනාට අපි හිතමුකෝ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පටිගය එහෙම නැත්නම් ද්වේෂයේ පැත්තට දේශයේ අධික පටිගයේ අධික චරිතයක් අසුභ භාවනාවක් කළොත් ඒ කෙනාගේ පටිගයේ දේශයේ ප්‍රතික්ෂේප කිරීම තව තවත් බලවත් වෙනවා වැඩි වෙනවා. එහෙමනම් ඒක යෝග්‍ය භාවනාවක් නෙමෙයි ඒ කෙනාට. හිත විසිරිච්ච කෙනෙක්, ඒ කියන්නේ සිහි මුලා වෙච්ච කෙනෙක්, ඒ කියන්නේ සිහිය එක්තෙන් කරන්න බැරි වෙච්ච කෙනෙක් ආනාපාන සති භාවනාව කරනවා නම් මුට්ටස්ස සතින් කියලා පෙන්වන්නේ සිහි මුලා වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ආනාපාන සති භාවනාව කරනවා නම් ඒ කෙනාට සිහිය එකඟ කරගන්න පුළුවන්කම අඩු වෙනවා. ඒ කියන්නේ හිත එකඟ කරගන්නම බැරුව යනවා ඒ භාවනා කමටහන නිසා. ඉක්මනින්ම නිින්ද යනවා. හරියට අර ඒ කියන්නේ සීතලේ ගුලි වෙලා නිදා ගන්න කෙනෙකුට පොරවණයක් පොරවලා තව දුරටත් පොරවපුවාම ඒක නා තවත් සැපට නිදා ගන්නවා වගේ නීවරණයන් වලට නැඹුරු වෙච්ච එහෙම නැත්නම් හිත විසිරෙච්ච මානසික මට්ටම තියෙන කෙනෙක් නිකම්ම ආනාපාන සති භාවනාව කරන්න ගියොත් ඒක තවත් හිත විසිරෙන්න හේතු වෙන සිද්ධියක් වෙනවා. එතකොට අන්න යෝග්‍ය මොකක්ද කියන්නේ කෝකද සුදුසු කියන එක දැනගන්නටත් ඕනේ. ඊට පස්සේ ගෝචර සම්පජන්ණය කියලා කියන්නේ අරමුණු ගන්නකොට ඒ කියන්නේ ගන්න අරමුණ සුදුසුම අරමුණද මේ අරන් තියෙන්නේ කියලා බලන්නට ඕනේ. අපි හිතමුකෝ දැන් මෛත්‍රී භාවනාව කරන්න එහෙම නැතිනම් අසුභ භාවනාව කරන්න හරි මොකක් හරි අපි හිතමුකෝ නවසීවතකේ කරන්න හරි තමන්ගේ හිතවත් බොහෝම සමීප කෙනෙක් එහෙම නැතිනම් අපි හිතමුකෝ අම්මා තාත්තා වෙන්න පුළුවන් දූ දරුවෝ වෙන්න පුළුවන් අපි මැරිලා කියලා හිතින් හොඳට සිහි කරලා මේ මැරිච්ච මලකඳ මේ විදිහයි වෙන්නේ කියලා අපි සිහි කරන්න ගියොත් ඒ ගත්ත අරමුණ තුල අපිට ආදරයේ සෙනෙහස නිසා මැරුණ කියන සංකල්පනාවක් අපේ හිතේ හදාගත්තාම අපිට දුක තව තවත් වැඩි වෙනවා මිසක් පුද්ගල සංඥාවෙන් අපි එක කරලා තියෙන නිසා. ඒ කියන්නේ මේ අහවල් කෙනාගේ මල කඳයි මම මේ මරණයයි මම මේ බලන්නේ. අහවල් කෙනා යන්නේ හැටි මම මේ බලන්නේ. කියලා මේ පුද්ගල වශයෙන් ඒ අරමුණට යොදාගත්ත ක්‍රමවේදයම වැරදි සහගත වෙනවා. ඒ නිසා නිවැරදි විදිහට අරමුණු කරන්නට ඕනේ පුද්ගල කාරණාවක් නොහිටන විදිහට.
ඊළඟට අසම්මෝහන සම්පජඤ්ඤය කියලා කියන්නේ මුලා නොවන විදිහට කටයුතු කරන්නට ඕනේ. ඒ කියන්නේ එක ආශ්‍රව ධර්මයක් ගෙවා දමන්න කරන භාවනාව නිසා තව අලුත් ආශ්‍රවයක් උපදින්නේ නැති විදිහට කරන්නට ඕනේ. අපි හිතමුකෝ සත්පුද්ගල සංඥාව දුරු කරන්න තමයි කෙස්ලොම් නියද සම්මස්නහර කියලා බලන්නේ. කෙස්ලොම් නියද සම්මස්නහර කියලා බලන බැලීමෙම තව අලුත් ආශ්‍රවයක් උපදිනවා. ඒ කියන්නේ කෙස්ලොම් නියද සම්මස්නහර කියන තැන සත්පුද්ගල භාවයේ දුරු කරන්න නම් අපි බලලා තියෙන්නේ කෙස්ලොම් නියද සම්මස්නහර කියලා බලන තැන මේ අහවල් කෙනාගේ කෙස් මේක මගේ කෙස් ගහ මේ මගේ ලොම් ගහ මේ මගේ නිය මගේ දත් කියන හැඟීම ඇති කරගෙනමයි ඒ හැඟීම තුළ ඉඳගෙනමයි කෙස්ලොම් නියද සම්මර්ෂණය කරන්න විමර්ශනය කරන්න. එතකොට මුලා වුණ භවකින් අසම්මෝහණයෙන් යුක්තවයි ඒ සම්පජානකාරීත්වය කරලා තියෙන්නේ. ඒ නිසා මේ විදිහට නිවැරදිව භාවනා කමඨහනකට කටයුතු කරන්නට මේ කියන සතර සම්පජන්‍යත් උපකාර කරගන්න කියලා කෙටියෙන් ඔබට මතක් කරනවා. ඉතින් මං හිතනවා අද දවසේ ඒ පිළිබඳව කතා කරන්නට තියෙන ප්‍රධාන කරුණු ටික මං හිතන්නේ කතා කළා කියලා. තවත් එක ප්‍රශ්නයක් අහලා තිබුණා මට මතකයි අර චුතිසිතේදී මේ සති නිමිත්ත කොහොමද බලපාන්නේ කියන කාරණේ. ඇත්තට මේ ප්‍රශ්නය එහෙම ප්‍රශ්නයක් අහන්නවත් ඒකෙදී ඉතුරු වෙන්නේ නැහැ. මොකද සති නිමිත්ත කියන එක අපි හදාගත්තේ සිහිය පිහිටුවා ගන්නවා කියන තැනකින් මිසක් සති නිමිත්ත කියන එක අපේ ජීවිතයේ ඇත්තම ඇත්ත වෙච්ච සිද්ධියක් වෙලා නැහැ. ඒ නිසා සිහියෙන් යම් කෙනෙක් කලුරිය කරනවා නම් අසම්මූලව ඒ කියන්නේ මෛත්‍රී භාවනාව කිරීමේ පවා ආනිසංස පෙන්වනවනේ සිහි මුලා වීමකින් තොරව කලුරිය කරන්න පුළුවන් කියලා. මිය යන මොහොතේ සිහි මුලා වීමකින් යුක්තව කලුරිය කරන්න පුළුවන් නම් සිහි මුලා වෙන්නේ නැතුව කලුරිය කරන්න පුළුවන් නම් ඒ කෙනාට බ්‍රහ්ම ලෝක වලට සහ ඒ කියන්නේ සුගතියට යන්න පුළුවන්කම ඇති වෙනවා. ඉතින් ඔය අහපු ප්‍රශ්නේ අවසාන චුතිසිතට සති නිමිත්ත අරමුණු වෙන්නේ නැහැ කීයටවත්. ඒක නෙමෙයි අපි කරපු යම් කර්මයක් තියෙනවා නම් ඒ කර්මය තමයි චුතිසිතට බලපාන්නේ. ඒ කියන්නේ පුරාණ කර්මයක් තියෙනවා නම් ඒ කර්ම නිමිත්තක් තමයි බලපාන්නේ ඒ උප්පත්තිය සඳහා. එහෙම නැතුව සති නිමිත්ත බලපාන්නේ නැහැ. ඒ අවසාන චුතිසිතට කර්ම නිමිත්තක් විදිහට සති නිමිත්ත බලපාන්නේ නැහැ. සති නිමිත්ත හදාගත්තේ සිහිය පිහිටවන්න නිසා ඔය අවස්ථාවේ හොඳට සිහිය පිහිටුවා ගන්නතොත් සිහියෙන් කලුරිය කරන්න පුළුවන් වුණොත් සුගතියටම යන්න හේතුවක් වෙනවා මිසක් දුගතියට යන්නේ අවස්ථාවක් නෑ. මොකද සිහිය කියලා කියන්නේ කුසල පක්ෂය ඇසුරු කරන ධර්මතාවයක් චෛතසිකයක්. ඒ නිසා අකුසලයට නැඹුරු වෙන්න හේතු වෙතන නෑ කියලා පෙන්නනවා. මම හිතන්නේ අහලා තිබුණ ප්‍රශ්න ටික මගේ මතකයේ හැටියට ඔය කියන කාරණා ටිකට ඇතුළත් වෙලා තියෙන්නේ. නමුත් තව දීර්ඝ ප්‍රශ්නයක් අහලා තිබුණා සක්මන පිළිබඳව. ඒ සක්මන චතුරාර්ය මේ සතිපට්ඨානෙට අදාළ විදිහට සක්මන කියන කාරණාව අපි පැහැදිලි කළා. එතනදී අහලා තිබුණා මට මතකයේ හැටියට ඒ සක්මන කියන අවස්ථාව කොහොමද ඒ පිළිබඳව බලන්න ඕනේ කියන තැනකින් ප්‍රශ්නයක් අහලා තිබුණා දීර්ඝව. දුක සමුදය ආදී වශයෙන් බෙදලා මේක චතුරාර්ය සත්‍යයට පටිසම්පාදයට කොහොමද දාලා බලන්නේ කියලා. නමුත් ඒ කියන තරම් ඒ පිළිබඳව විමසන්න යන්න අවශ්‍ය නැහැ. ඒ විමසන්න අවශ්‍ය නැහැ කියලා කියන්නේ මේ රූපය ඇතුලේ චතුරාර්ය සත්‍ය දකින්න යන්න එපා. ඒ කියන්නේ සක්මන ක්‍රියාකාරකම ඇතුලේ චතුරාර්ය සත්‍ය දකින්න යන්න එපා. මොකද අපිට විශේෂයෙන්ම පැහැදිලි කරනවා ධම්ම තුල අපි ඕනවට වඩා ඒ පිළිබඳව වැඩිපුර විමර්ශනය කරන්න ගියාම මේක අතිධාවනයක් කියන එක. ඒ කියන්නේ තමන්ගේ සීමාව ඉක්මවලා ගිහිල්ලා ඉන්නේ කියන තැනක් පෙන්නනවා. ඒ නිසා භාවනා කරනකොට රූපය තුල ඕනවට වඩා ඉක්මවලා රූපය පිළිබඳව කටයුතු කරන්න යන්න එපා. මොකද ඒ ධර්මතා පිළිබඳව වෙනම දර්ශනයක් මේක. භාවනා කරනවා කියලා කියන්නේ දර්ශනය නෙමෙයි, ඒක ප්‍රතිපදාව. ප්‍රතිපදාව කොයිම වෙලාවකවත් දර්ශනයකට දාලා උත්තර ගැට ගහන්න යන්න එපා. මේක ධර්මතා දෙකක්. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම උදාහරණයකට ගත්තොත් සාමාන්‍යයෙන් මම සරලව පෙන්නන්නම් මේ උදාහරණය. වාහනයක ක්‍රියාකාරකම ඇති වෙන්නේ මෙන්න මේ විදිහයි කියලා වාහනේ ක්‍රියාත්මක කරන ක්‍රමවේදය. එහෙම නැතිනම් එතෙන්ට තෙල් ඇවිල්ලා පිස්ටන් එක වැඩ කරන්න, එන්ජින් එක වැඩ කරන්න, ජිය පෙට්ටිය වැඩ කරන්න, රෝද ටික කැරකෙන්නේ මෙන්න මෙහෙමයි කියලා ඒකේ තියෙන තියරි එකක් කතා කරනවා නම් ඒක තියරි එක. ඒ තියරි එක දිහා බලාගෙන ඉවරලා ඒක තේරුම් අරගෙන
ඊට අනුව ප්‍රැක්ටිකලි පැත්තෙන් වැඩ ටිකක් එහෙම නැත්නම් ප්‍රායෝගිකව අනිත් පැත්තෙන් අපිට ඒක සකස් කරලා ඒ ක්‍රියාකාරකම ඒකෙන් බලන්න පුළුවන්. ඒ ක්‍රියාකාරකම හදලා බලන්නේ නැතුව ඒ ක්‍රියාකාරකම තුල අරගත්ත න්‍යාය ඒකට ඒක තුල තියනවාද කියන එක අපි බලන්න කිව්වොත් අපිට ලොකු ගැටලුවක් ඇති වෙයි. මොකද ප්‍රතිපදාව තුල දර්ශනීය බලන්න යන්න එපා. ප්‍රතිපදාවෙන් සාක්ෂාත් වෙන්න ඕනේ දර්ශනීය. දර්ශනීය දැකලා ප්‍රතිපදාව අනුගමනය කරනවා. ප්‍රතිපදාවෙන් කරලා තියෙන්නේ දර්ශනීය තුල දැකපු සිද්ධියට අපේ මානසික මට්ටම පත් කරගන්න එක. ඒක ඇතුලේ ආයෙ නැවත කෑලි කඩලා මෙතන මේක මේ කොටසටයි මේක මේ කොටසටයි කී ඒක ඇතුලේ ආයෙ කඩන්න යන්න එපා. එහෙම කඩන්න ගියොත් අපිට අවසානයේ බුදුරජාණන් වහන්සේ ගඟෙන් එතර වෙන්න සැඩපහරෙන් එතර වෙන්න අපිට පහුරක් හදලා දුන්නා. මේ පහුර මොකකින්ද කරලා තියෙන්නේ කියලා පහුර කෑලි කෑලි වලට ගැලවුවොත් අපි ඒ ගඟටම බහැලා ගඟටම වැටෙනවා ගඟටම මේ වැටෙන්න වෙනවා වගේ පහුර ලෙහන්න යන්න එපා. ඒ නිසා ඒ කාරණාවක් කමටහනක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒකේ අවසානයේ නිට්ටාව පෙන්නනවා. බලන්න ඕනේ තැන කොතනද කියලා පෙන්නනවා. හේතුඵල ධර්ම මේක ඇතුලේ තියෙන නිසා හේතුඵල දර්ශනයක් ඇතුව තමයි මේ කියන ප්‍රතිපදාව පෙන්වුවේ හේතුඵල ධර්ම සාක්ෂාත් වෙන්න. ඒ ක්‍රියාකාරකම ඇතුලේ හේතුඵල ධර්මයි ගලවන්න යන්න එපා. එහෙම නැතිනම් පටිච්චසමුපාදය ගලවන්න යන්න එපා. මොකද න්‍යායක් මේ කියන්නේ දර්ශනය කියන සිද්ධිය ප්‍රතිපදාව ඇතුලේ කෑලි වලට ගලවන්න යන්න එපා. කියන පණිවිඩෙත් ඒ අතරේ මම මතක් කරන්න කැමතියි. ඉතින් මම හිතනවා අහලා තිබුණ ප්‍රශ්න රාශියකට පිළිතුරු ලැබෙන්න ඇති කියලා. මට අමතක වෙච්ච හරි අපහත් අතපසු වෙච්ච හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම හිතන්නේ මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න අයට ඒ සඳහා ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව් ඉදිරිපත් කරන්න. මේ මෛත්‍රී භාවනාව කරනකොට ස්වාමීන් වහන්සේ එතනදී සත්පුද්ගල භාවය නැති වෙන්නේ කොහොමද කියලා මට ඒක චුට්ටක් ප්‍රශ්නයක්. මෛත්‍රී භාවනාව කියලා කියන්නේ විදර්ශනා භාවනාවක් නෙමෙයි. මෛත්‍රී භාවනාවෙන් අපි ඉලක්ක කළේ අපේ හිතේ ඇතිවෙච්ච පටිඝය, ද්වේෂය කියන එක දුරු කරගන්න කියන ඉලක්කය සපුරා ගැනීම සඳහා මිසක සත්පුද්ගල භාවය දුරු කරලා ඒයින් මිදෙනවා කියන සිද්ධියකට නෙමෙයි මෛත්‍රී භාවනාව පනවලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ මේක මොකක් මුල් කරගෙනද තියෙන්නේ කියන එක පිළිබඳව ඒක හොද්දට තේරුම් ගන්න ඕනේ. කුමන අර්ථය සඳහාද මේක තියෙන්නේ කියන එක. මෛත්‍රී භාවනාව පනවන්නෙම ද්වේෂයෙන් යුක්ත එහෙම නැතිනම් පටිඝයකින් යුක්ත ද්වේෂ චරිතයකට ද්වේෂය දුරු කර ගැනීම පිණිස පනවපු කමටහනක් මෛත්‍රී භාවනාව කියන්නේ. විදර්ශනා භාවනාවක් විදිහට මේ මෛත්‍රී භාවනාව අයිති වෙන්නේ නැහැ. එකෙන් සමතය වැඩෙනවා. ඒ කියන්නේ හිත සමාධිමත් වෙන තැන දක්වා නීවරණ දුරු කරන තැන දක්වා කටයුතු කරන්න පුළුවන් මෛත්‍රී භාවනාවේ. හැබැයි මෛත්‍රී භාවනාව කොයිම වෙලාවකවත් විදර්ශනාවක් නොවන නිසා මේ සතර සතිපට්ඨානෙ කොතෙන්ටවත් මේ මෛත්‍රී භාවනාව බහාලා නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ මෛත්‍රී කරන්න එපා කියලා. දැන් අපි ඉන්නේ සත්පුද්ගල වශයෙන් කියන සත්‍යයා පුද්ගලයා කියන හැඟීමෙන් අපි ඉන්නේ. ඒ ඉන්න මට්ටම තුල අපිට රළු වශයෙන් තියෙන ද්වේෂය දුරු කරගන්න වැඩපිළිවෙල මේ කියලා තියෙන්නේ. මම නිකන් උදාහරණයකට කියන්නම් මේක. අපිට තියෙනවා මහ විශාල කළු ගලක් උස්සන්න. මේ කළු ගල අපි තනියම ගිහිල්ලා උස්සන්න හැදුවට අපිට උස්සන්න බෑ. උස්සන්න බැරි බර වැඩි මේක. එහෙමනම් අපිට දෙනවා කුළු ගෙඩියක්. දීලා කියනවා මේකේ බර අඩු කරගන්න කියලා. අපි මේ කුළු ගෙඩිය අරගෙන ගහලා මේ ගල කෑලි කෑලි වලට කඩනවා. කෑලි කෑලි වලට කඩාගත්තේ මේ බර අඩු කරගන්නනේ. බර අඩු කරගත්තාම අපිට මේ කෑලි ගලවල උස්සලා අයින් කරන්න පුළුවන්. ඒ අපේ මට්ටමට බර අපිට දරන්න පුළුවන් මට්ටමට ගත්තට පස්සේ එතනින් අයින් කරන්න පුළුවන්. එතනින් අයින් කරන්නේ නැතුව අරකම තලතල හිටියොත් එහෙම ඒක චූටි කුඩු දක්වාමපත් වෙනවා මිසක එතකොට උස්සන්න බෑ අපිට. ඒ නිසා ඕනවට වඩා අතිධාවනයක් කරන්න යන්නත් හොඳ නෑ කමටහන. ඒ කමටහනේ ඉලක්ක කළේ කොතෙන්ටද? ඒ ඉලක්ක කරපු තැන දක්වා වඩන්න කියලා මතක් කරනවා මේ වෙලාවේදී. ඔබතුමීට පැහැදිලි ඇති කියලා මම හිතනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒක එතනින් එතකොට එතන හිත සමාධි වුණාට පස්සේ එතනින් විපස්සනාවට යන්න පුළුවන්ද? ඔව් එතනින් විපස්සනාවට යන්න පුළුවන්. හැබැයි විපස්සනාව අයිති වෙන්නේ නැහැ. මේ විපස්සනා කරන්න බෑ මේක මෛත්‍රිය ඇතුලේ. නෑ ඒක ඇත්ත. ඔව් ඒ කියන්නේ දැන් හිතන්නකෝ
අපිට කරණීයමෙත සූත්‍රය ගත්තාම සත්තුන්ට මෛත්‍රී කරන හැටි මුලින් පෙන්නලා ඊට පස්සේ පෙන්නනවනේ තිත්තං චරන් නිසින්නෝ වාසයානෝ ආයාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං ඉහාරං ඉදමාහු තිට්ඨිං චනුපගම්ම සීලවා දාසනේන සම්පන්නෝ කාමේසු විනේයගේ නහිජාතු ගබ්බසෙය්‍යම් පුනරේති කියලා අන්තිම ටිකේදී පෙන්නනවනේ සතර ඉරියව්ව පිළිබඳව ඒ කියන්නේ සතර ඉරියව්ව පිළිබඳව සිහිය පිහිටවලා ඥාන දර්ශනයක් උපදවගෙන එතනින් නිවන් දකින්න පුළුවන් කියලා. ඒ කියන්නේ නැවත ආය ගබ්බසෙය්‍යයකට එන්නේ නැහැ. කියන්නේ එක්ක අනාගාමී එක්ක රහත්. ආය නැවත මව් කුසක පිරිසිඳ ගන්න එන්නේ නැහැ කියලා පෙන්වනවා. ඒ කියන්නේ කරණීයමෙත්ත සූත්‍රයේ අවසානයේ නිවන පෙන්වුවේ මෛත්‍රී භාවනාවෙන් නිවන් දැක්කා කියන්න නෙමෙයි. පැහැදිලිද? සමතේ හදාගෙන එන්න මෙතෙන්ට එතනින්ද මේ වැඩේ කරගන්න කියලා තැන් දෙකක් පෙන්වනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. කාරුණිකව තව ප්‍රශ්න තියෙනවා නම් අත උස්සලා ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. ශශිකා මහත්මිය අවසරයි. කාරුණික ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් මේ දේශනාවක් අහනකොට සති නිමිත්ත හරි කියලා දැනෙනවා. ආයෙමත් ටික වෙලා ගියම ආයෙ සැක හිතෙනවා. ස්වාමීන් වහන්සේ මේකට කොහොමද කරන්නේ? ඔකට කරන්න තියෙන්නේ ඒක ඉතින් කරලම බලන්න ඕනේ සැක ඇති වෙන්නේ අපිට ඒක හරියට කරන්න නැති හින්දා. ඒ කියන්නේ හිතේ නිකන් විතරක එනවා මේක හරිද මේක වැරදිද කියලා. නමුත් මේ සති නිමිත්ත කියන එක විතරක් නෙමෙයි අපේ ජීවිතේ බලන්නකො මොනතරම් දේවල් අපි කරලා තියෙනවද වැරදි විදිහට කියලා. අපේ ජීවිතේ මොනතරම් අපි කෙලෙස් පැත්තට ගහගෙන යන වැරදි දේවල් කොච්චර කරලා තියෙනවද? හැබැයි ඒ එකක්වත් පිළිබඳව අපිට සැකයක් ඇති වුණා නැහැනේ. අපි ඒව හොඳට කරනවානේ. මොකද අපි ඒකට කැමැත්ත ප්‍රියමනාප බව ඒකටම නැඹුරු වෙලා ඒකම කරන්න කියන මට්ටමකට අපේ මනස ඒ පැත්තට ඇදගෙන ගිහිල්ලානේ. ඔය ආශ්‍රවවල තියෙන බලවත්කම. සසරේ අපි මේක පුරුදු පුහුණු කරලා නැති එකේ තියෙන අඩුපාඩුව. ඉතින් ඒක අපි තේරුම් අරගෙන මේක ටිකක් වැඩියෙන් කරපුවාම අපිට මේකේ තියෙන කැමැත්ත මේකට ඇති වුණොත් මේක ආසාවක් එහෙම නැත්නම් හිතට මේක ප්‍රියමනාප වුණොත් හිතට හරි මේක බොහොම සෞම්‍ය සිද්ධියක් එහෙම නැත්නම් බොහොම සරල සිද්ධියක් වගේ හිතට වැටුනහම නුවණ වැඩෙන බව තේරුණා. සිහිය පිහිටන බව තේරුණා. ඕක හිතාමතාවත් අයින් කරන්නේ ඒක කැමැත්තෙන්ම කරන බවට පත් වෙනවා. ඉතින් අද වෙලා තියෙන්නේ අපි මේක අර නිකන් බලෙන් අපි ළමයෙකුට නිකන් කෑම කවන්න ගියා වගේ. කියන්නේ ළමයක් බලෙන් කෑම කවන්න බෑ. ඒ ළමයා බඩගිනි නැත්තම් ඒ ළමයා ප්‍රතික්ෂේප කරනවානේ. අඬයි එපා එපා කියලා ප්‍රතික්ෂේප කරයිනේ. ඒ වගේ අපේ හිත පුරුදු කරලා නැති නිසා, හුරු වෙලා නැති නිසා අපි පුළුවන් තරම් මේක බලෙන් දාන්න හැදුවට වෙලා තියෙන අවසානයේ හිත විසින්ම මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා ඒ වගේ වෙලාවට කරන්න පොඩි උපක්‍රමයක් මතක් කරන්න. උපක්‍රමය තමයි සසරේ අපි මේ ආපු ගමන් මගේ අපිට ගොඩාක් තොරතුරු අපිට මතක නෑනේ. සසර ගමන අපි ගලින් ආත්මේ කවුද කියලාවත් අපිට මතක නෑනේ. ඒ නිසා අපිට මේ සසරේ තියෙන අවදානම පිළිබඳව පොඩ්ඩක් අපිට තේරෙන විදිහට පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ මේ සසරේ තියෙන බියකරු ස්වභාවය. අපිට සත්තු අසනීප වෙලා ඔය සත්තු කාලා එහෙම නැතිනම් කෑලි කඩාගෙන කාලා පණුව ගහලා නරක් වෙලා සත්තු හේ දුක් විඳිනවා යන්න එන්න තැනක් නැතුව කිසි රැකවරණයක් නැතුව ඉන්නවා අපි දැකලා ඇති. එහෙම ඒ වගේ නිමිති ගන්න. එහෙම නැතිනම් ස්පිරිතාලයකට ගිහිල්ලා අපි ඕන තරම් දැකලා ඇති අතපය කැඩිලා ඉන්නවා. එහෙම නැතිනම් හැප්පිලා ඉන්නවා. එහෙම නැතිනම් කොන්ද කැඩිලා පැරලයිස් වෙලා නැගිට ගන්න බෑ. ඒ වගේ සමහරලාට කැන්සර් එකක් හැදිලා වෙන්න පුළුවන්. නොයෙකුත් විදිහේ දුක් විපාක විඳිනවා. ඒ කියන්නේ ඔපරේෂන් කරලා කෑලි අයින් කළා සමහරලාට. ඒ වගේ අතපය කැඩිලා ඔහේ දාපුවතේ ඉන්නවා. ඒ වගේ අනන්ත අප්‍රමාණ අපි මේ සසරේ ඔය වගේ තැන් අපහු කරලා ඇති. ඔය එකක්වත් වෙන කවුරුත් නෙමෙයි අපේ ජීවිත අපිට මේ ඔප්පු කරනවා. මගේ කලින් සසරේ ගමන තුල මම මේ එකක්වත් නොයිදපු කෙනෙක් නෙමෙයි කියලා අපිට නුවණක් තියාගන්න. හොඳට සිහි කරන්න.
ඒ විතරක් නෙමෙයි මේ ජීවිතේ මේ එකක්වත් නොවේයි කියලා අපි ඒක අතික්‍රමණය කළා නෑ. මම හෙට දවස වෙනකොට අතපය හතරම පණ නැතු වෙන්න කෙනෙක් වෙන්න පුළුවන්. බෙල්ල කොන්දෙන් පල්ලෙහා පණ නැති වෙන්න පුළුවන්. අතප්පයක් කැඩෙන්න පුළුවන්. එහෙම නැතිනම් සමහර වෙලාවට වාහනයකට යට වෙලා මැරෙන්න පුළුවන්. මේ වගේ නොයෙකුත් කරදරවලට ලක් වෙන්න තියෙන කයක් මේ තියෙන්නේ. ඒ නිසා මම තාමත් අනාරක්ෂිතයි. මට හෙට දවසේ එහෙම වෙන්නේ නැහැ කියලා ස්ථිර සහතිකයක් නැහැ. කියලා මේ විදිහට හොද්දට සසර පිළිබඳව තියෙන ආදීනවේ මේ ජීවිතයක තියෙන දුක් ස්වභාවය හොද්දට හිතින් මෙනෙහි කරන්න. එහෙමනම් ආයේ සසරේ ගමනට අපායට යන්න වෙනවා. සත්තු කොච්චර දුක් විඳිනවද? ආපහු මිනිස්සෙක් වෙලා ඉපදුනත් මොන තරම් දුක් විඳින්න වෙනවද? කියලා මේ විදිහට සසරේ තියෙන දුක හොත්තට හිතට අල්ලලා දෙන්න. එහෙම කරපුවාම හිත ඒ පැත්තට බය ඇති වෙලා නිවන් දකින්න පැත්තට එහෙම නැතිනම් මේ සිහියෙන් හිටියොත් එහෙම නැතිනම් අවසාන මරණ වේලාවේදී එහෙම නැතිනම් අපිට මේ කියන විදිහට කුසල කර්මයක් කරගන්න මේ විදිහට හිත හදාගත්තොත් ආපහු සසරේ නූපදින විදිහට කටයුතු කරගන්න පුළුවන්කම ලැබුණොත් කොච්චර වටිනවද? ඒ නිසා මේ සඳහා මට සිහියෙන් ඉන්න වෙනව නේද? නුවණ ඇති කරගන්න වෙනව නේද? එහෙනම් සිහියයි නුවණයි දෙක ඇති කරගන්න නම් මං ඉස්සල්ලාම සිහිය පිහිටවන්න ඕන නේද? සිහිය පිහිටවා ගන්න නම් මට මේ දේ කරන්න ඕන නේද කියලා සති නිමිත්ත පිළිබඳව හොඳට දක්ෂ වෙන්න. එතකොට හිතනකොට කැමැත්තෙන් හිත නැඹුරු වෙනවා මේ පැත්තට. අර ආපහු සැක ඇති වෙනකොට අර පැත්තට ආපහු ගහගෙන යනකොට ආපහු මේ ටික පොඩ්ඩක් මතක් කරලා උත්සාහවත් කරවලා දෙන්න. ඔය හිතේ තියෙන කෙලෙස් ධර්මයක්. ඔක පෞද්ගලික දෝෂයක් නෙමෙයි. අපි කැමති අපිට ඕනකම තියෙනවා මේ නිවන් දකින්න පැත්තට හිත වඩන්න. නමුත් හිත ඉඩ දෙන්නේ නැහැ මේ පැත්තට. මොකද මේ හිත ආත්මී හිතක් නෙවෙයිනේ. මගේ හිතක් නම් මට ඕන දේවල් විතරක් හිතන්න මට ඕන නැති දේවල් අයින් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නමුත් මේ හිත කියලා කියන්නේ මට ඕන එකත් එපා එකත් දෙකම මතක් කරනවානේ. දෙකම සිහි කරනවානේ. ඒ නිසා මේ හිත අනාත්මී වූ ධර්මයක්. මේ හිත ආත්මී සිද්ධියක් නෙමෙයි. ඒ නිසා අනාත්මී වූ සිද්ධියක ඒක අපි උපක්‍රමශීලීව දක්ෂ වෙන්නට ඕනේ මේ හිතට සසර බය පොඩ්ඩක් පෙන්නලා එතනින් අයින් වෙන්න නම් මේ කියන කාරණාවට හොඳට නුවණ තියලා සිහිය පැත්තට නැඹුරු කරලා සිහිය පුරුදු කරන්න ඕනේ. ඔබතුමීට පැහැදිලි ඇති කියලා හිතනවා. එහෙමයි සයන්ස් ගොඩක් තින් තේරෙන්නේ සයන්ස් තව ප්‍රශ්නයක් තියෙනවා. සයන්ස් දැන් කරි දැන් සති නිමිත්තේ සිහිය පුරුදු කරන නිකන් ඉන්නකොට දැන් වෙන කෙනෙක් එක්ක ගැටීමක් හරි කතා කරනකොට හරි මොකක් හරි ප්‍රශ්නකෙදී හරි ඒ වෙලාවේදී සිහිය එළවෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ඉවර වුණාට පස්සේ තමයි හිතෙන්නේ දැන් මේ කෙනාවත් මාවත් මේ ඇතිවුනේ හිත ඉස්සර කරපු කර්ම වලින් ඒ හින්දායි මේ වෙන්නේ කියලා ප්‍රශ්නේ ඉවර වුණාට පස්සේ තමයි ඒක වැටහෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේ තැන්වලදී සිහිය පවත්වන්නද සති නිමිත්ත එතකොට අපි ඒ වගේ සති නිමිත්ත කියන එක හැම වෙලේම පවත්වන්න ඕන සිද්ධියක්. භාවනා කරනකොට විතරක් පවත්වලා අනිත් වෙලාවට නොහිටන හින්දාමයි එළියට ගිහිල්ලා ගැටෙන්න හේතු වෙන්නේම. මොකද දැන් සති නිමිත්ත පිළිබඳව මම මතක් කළානේ සිහිය කියලා කියන්නේ ඇතුළට ගන්න එකක්නේ. ඒ කියන්නේ මානසික මට්ටමේ අපේ එළියට බැහැ ගන්න තියෙන මානසික මට්ටම ඇතුළට අරන් දෙන එක තමයි සිහියෙන් කරලා තියෙන්නේ. එතකොට ඇතුලේ ඉන්නකොට අපි සුරක්ෂිතයි. අපිට කරදර බාධක පීඩාවන් එන්න තියෙන ඉඩ අඩු කරලා තියෙන ඇතුලේ තියලා. අපි එහෙම නැතුව ආයෙත් එළියට ගියපු ගමන් අපි කරදර ටිකකටමයි ලෝකේ තියෙන ප්‍රශ්න වලටමයි ආපහු බහින්නේ. ඉතින් අපි දැන් මේක උපක්‍රමශීලීව හඳුනගෙන තියෙනවා නම් මේකේ අර්ථය අපි මොකද කරන්නේ අපිට යම් කරදර ප්‍රශ්න බාධක තියෙනවා නම් ටක් ගාලා අපි ඇතුලට යනවා මිසක එළියට යන්නේ නැහනේ. අපි හිතමු කොන්න කවුරු හරි අහල පහල පිරිසක් රණ්ඩු වෙනවා නම් අපි දන්නවා මෙතෙන්ට ගියොත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපි ටක් ගාලා අපේ ගේ ඇතුළට එනවනේ. අපි එතෙන්ට ගිහිල්ලා ඇයි මොකද අර එහෙම කියලා කෑ ගහලා අපිත් රණ්ඩු වෙන්න ගියොත් අපිට සමහරලාට පොලිසි ගානේ උසාවි ගානේ යන්න වෙනවා. අපිට සමහරලාට ගුටි කාලේ ඉස්පිරිතාලේ යන්න වෙනවා. අපි මේක දන්නවා නම් කලින් ආදීනවේ දැකලා තියෙනවා නම් අපි ටක් ගාලා කරන්නේ මිනිස්සු රණ්ඩු වෙන තැනට අපි යන්නේ නැහැ. අපි අයින් වෙලා පැත්තකට යන පුළුවන් නම් ගෙදරට ඇවිල්ලා දොරත් වහ ගන්නවා සමහරලාට. ඕක සාමාන්‍ය අපි ජීවිතේ ඕක තමයි ඇත්ත. ඉතින් ඒ වගේ සිද්ධියක්මයි මේ කියන්නේ. අපිට ලෝකෙට බැහැගත්තොත් මේ එළියට ගිහිල්ලා හැසිරෙනකොට හිත අනාරක්ෂිතයි. හිතට ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ටක් ගාලා හිත ඇතුළට ගන්නවා. ඇතුළට අරගෙන ඉවර වෙලා හොද්දට එළිය පැත්තේ තියෙන දෝෂය හොද්දට පෙන්වලා දෙනවා. ඒ නිසා ඒක ලේසි නෑ අමාරුයි තමයි. නමුත්
අමාරුවෙන් හරි කරගත්තොත් අපේ මේ ජීවිතේ කෙලස් ටික කිවා දාමන්න පුළුවන්කම තියෙනවා. අවසරයි සංහසේ කියන්නේ එහෙම ප්‍රශ්නයක් ඇති වුණත් බාහිරයත් එක්ක කතාවේ වෙලාවෙ නතර කරලා පුළුවන් නම් මොකද්ද මේ වෙන්නේ කියලා කතා බහ කළත් එළියට බැහැලා හිටියොත් අනාරක්ෂිතමයි. ඇතුළේ ඉඳන් ඒ සිද්ධිය හොඳට බලන් ඉන්න පුළුවන්. දැන් අපි ඔය සිහියෙන් ඉඳගෙන අපි අනිත් සමත කමටහන් දිහා බලන් ඉන්න විදිහක් අපි ඔය කතා කරන්නේ. ඇතුළේ ඉඳගෙන බලනවා කියලා. ඒ වගේ සිහියෙන් ඉඳගෙනම මේ කියන සිද්ධි දිහා බලන් ඉන්න පුළුවන්. හැබැයි ඒකම සිද්ධියකටවත් අපි බහැලා නැහැ. අපිට පීඩා නැහැ. අන්තිමට සිද්ධිය ඉවර වෙනකොට මොකුත් නැති මට්ටමකට අපේ මනස නිදහස්. එහෙම එකපාරට එහෙම වෙන්නේ නැහැ. ආශ්‍රවයන් අපේ ගොඩාක් බලවත් අපි මේ පැත්තට ඇද්දගෙනම යන්න තියෙනවා මිසක්. ඒ කියන්නේ ඇහැ කන නහය දිව ශරීරේ මනස කියන මේ 6 දෙනාම අපි එළියට අදිනවා. 6 දෙනෙක් එළියට අදිනකොට නුවණට විතරයි එහෙම නැතිනම් සිහියට විතරයි ඇතුළට අදින්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි අර චක්කපාණ සූත්‍ර දේශනාවේදී පෙන්වන්නේ සත්තු 6 දෙනාගේ නැටි ටික ගැට ගහගත්ත ලණු අරගෙන ටැඹකට ගැට ගහන්න කියලා ඇදගෙන යන්න බැරි වෙන්නේ. ටැඹට උපමා කරන්නේ සිහියනේ. එතකොට සිහිය කොච්චර ශක්තිමත් වෙන්න ඕනද මේ සත්තු 6 දෙනාගෙන් එක සතෙකුටවත් ඇදගෙන යන්න බැරි වෙන විදිහට. තමන්ට ඕන තැනට ඇදගෙන යන්න බැරි විදිහට ගැට ගහන්න පුළුවන් මට්ටමට ශක්ති සම්පන්න වෙන්න ඕන මේ සිහිය කියන එක. පැහැදිලිද? එතකොට ඒ තරම් අපි මේක වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. එහෙමයි සයන්ස් ගොඩක් පිං තෙරන් සරණයි. හොඳයි තෙරන් සරණයි. චරිතා මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට පොඩි ගැටලුවක් තියෙනවා. මම කලක සිට මේ ආනාපාන සති භාවනාව පුරුදු කරමින් යනවා. මට දැනෙනවා මගේ හිත සමාධිමත් වෙනවා. කාලයක් ඒක දැනිලා මේ හුස්ම රැල්ලේ අර දිගව කැටිව යන ඒ අවස්ථාත් හොඳට දැනෙනවා. එක පාරටම දවස පුරා මම බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේ සතිමත් ජීවත් වීමට තමයි පුරුදු වෙන්නේ. බොහෝ වෙලාවට මේ සිහියෙන් කටයුතු කරන්න. නමුත් ස්වාමීන් වහන්සේ මගේ ගැටලුව මට මේ එක පාරට එනවා ශරීරයේ එක අවයවවල වේදනාවල් දැනෙනවා බොහොම තදින්. තදින් දැනෙනකොට මුලින් දැනෙනකොට මම ඒක ඇත්තටම ඒකත් සිහියෙන් හිතනවා මේ වේදනාව මගේ මේ ධාතුන් වල ඇතිවන වෙනස්කමක් නිසා ඇතිවන වේදනාවක් කියලා ඒක දරා ගන්න. නමුත් ඒක දරා ගන්න බැරි තරමටම වැඩි වෙනවා සමහර අවස්ථාවලදී. මට දැනගන්න ඕනි ස්වාමීන් වහන්සේ ඒක මේ මොකක් හරි ඒක මගේ භාවනාවට බාධාවක්ද එහෙම නැත්නම් ඒකට තියෙනවද මට වෙන ප්‍රයෝගයක් එකෙන් මිදෙන්න භාවනාව ඉස්සරහට යන්න කියන එක තමයි මගේ. ඒකෙදී ওই කායික අපහසුකමක් එන ඇත්තේ පවත්තන ඉරියව්වේ තියෙන දෝෂ නිසා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි වැඩි කාලයක් ඉඳගෙන භාවනා කරනවා නම් සමහරලාට ඒ නිසා අපිට කායික අපහසුකම් දැනෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉරියව් මාරු කරමින් භාවනා කරන්න පුළුවන්. ඒකට ප්‍රතිඋපකාරයක් විදිහට කියන්නේ ඒක එහෙම නොවෙන්න එකක් ඒක. අනිත් එක තමයි අපි ওই වේදනාව කියන එක මේ සතර මහා ධාතුවේ තියෙන මේ ධාතු වල තියෙන සිද්ධියක් කියලා කිව්වට ඇත්තටම සතර මහා ධාතුවේ නෑ වේදනාව. ඒ කියන්නේ රූපෙට අයිති නැතිම එකක් වේදනාව කියලා කියන්නේ. වේදනාව කියලා කියන්නේ ස්පර්ශය නිසා හටගන්නා ධර්මයක් මිස රූප ධර්මයක් නෙමෙයිමයි වේදනාව කියන්නේ. වේදනාව කියලා කියන්නේ නාමයට අයිති ධර්මතාවයක්. අපි ඊළඟට ඉදිරි වැඩසටහනේදී තව වැඩසටහනක් දෙකක් ඉදිරියට ගිහිල්ලා මේ වේදනාව පිළිබඳව කතා කරනවා දීර්ඝව. ඒ කියන්නේ හොඳටම පැහැදිලි කරලා දෙන්නම් ඒක. එතනදී කොයිම වෙලාවකවත් මේ වේදනාව කියන එක කයට බහාලලා තමයි අපි අරන් තියෙන්නේ. ඒ කියන්නේ කායික වේදනාව කියන එක අපි කියන්නේ කාය ස්පර්ශය නිසා ඇතිවන වේදනාවනේ. එතකොට කාය සම්පස්යෙන් උපන් වේදනාව කියලා පෙන්වන්නේ ඒකයි. වේදනාව චක්කු සම්පස්යෙන් උපන් සෝත සම්පස්යෙන් උපන් කියලා මේ ආයතන හයෙම උපදින වේදනා හයක් තියෙනවා. ඒකෙන් අපිට ඔය රළුම වෙලා තියෙන ප්‍රකටම වෙලා තියෙන දුක් පීඩාගෙන දෙන බරපතලම විදිහේ වේදනාවක් බවට පත් වෙන්නේ මේ කාය සම්පස්ය නිසා වෙන වේදනාව. ඒ නිසා අපි මේ කයේ ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව අපි මේ කයේ ඉරියව් පවත්වනකොට තියෙන වැරදි ඉරියව් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඉරියව්වක වැඩි වෙලාවක් ඉන්නකොට වෙන්න පුළුවන්.
ඒ විදිහට මේ ඉරියව් සම්බන්ධයෙන් තමයි මේ වේදනාව තියෙන්නේ. ඉරියව්වට අයිති නෑ වේදනාව, ස්පර්ශ නිසායි ඇති වෙන්නේ. Tamanට පහසු විදිහට අපි වාඩි වෙනවනේ. හැබැයි ටික වෙලාවක් යනකොට ඒක පවත්වා ගන්න බෑ. මොකද අර ස්පර්ශය සියුම්ම ඇවිල්ලා ටික මේක රළු බවට පත් වෙනවා. එතකොට අපිට දැනෙන බවට පත් වෙනවා. ඒ නිසා එපා වෙනකන් එහෙම නැතිනම් වේදනාව කැක්කුම වැඩියෙන් දැනෙනකන් ඉන්නේ නැතුව අපි ඉරියව් මාරු කරමින් මේ භාවනා කරන්න. මොකද සතර ඉරියව්වක්ම බුදුරජාණන් වහන්සේ අපිට පනවලා තියෙනවා මේ කමඨහන් වල තියෙන. මේ ඔබතුමීට උපක්‍රමශීලීව කරන්න තියෙන හොඳම දේ තමයි ඉරියව් මාරු කරන්න. ටිකෙන් ටික ඉරියව් මාරු කරන්න. මොකද එකපාර පුරුදු නැති නිසා වෙන්න පුළුවන්. විනාඩි 5න් 5ට අපි කියන ඉඳගෙන ඉන්නවා විනාඩි 5ක්, සක්මන් කරනවා විනාඩි 5ක්, ආයෙ විනාඩි 5ක් ඉඳගෙන ඉන්නවා, ආයෙ සක්මන් කරනවා විනාඩි 5ක්. ওই විදිහට දවසේ එහෙම කටයුතු කරලා ඊට පස්සේ මේ වෙලාව ටික දෙපැත්තට වැඩි කරන්න. ඉඳගෙන ඉන්නකොට විනාඩි 5 විනාඩි 6ක් 7ක් 8ක් ඒ විදිහට වැඩි කරන්න. ඊට පස්සේ සක්මන ටික අඩු කරන්න. නැත්තම් ඉඳගෙන ඉන්නකොට අපිට වේදනාව වැඩි නම් අපිට ඒ කාලේ අඩු කරලා සක්මන කාලේ වැඩි කරන්න. එහෙම අපි මේක පොඩ්ඩක් මේ ප්‍රායෝගිකව වෙනස් කර බලන්න. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං. ජයවර්ධන අවසරයි ස්වාමීන් අවසරයි ස්වාමීන් වහන්සේ. මටත් ප්‍රශ්නයක් තියෙනවා. මගේ ප්‍රශ්නේ තමයි දැන් මම බොහෝ වෙලාවට උත්සාහ කරනවා රූපස්කන්ධය වෙන් කර දකින්න. ඒ කියන්නේ රූපයක් ඉස්සරහට ආවම මේ තන සත්ව පුද්ගල ස්වභාවය වෙන් කර දකින්න මේ රූපයක් සහ ඇහැ වෙන් කර දකින්න මම කුමාර කස්සප ස්වාමීන් වහන්සේගේ බණකින් ඇහුවා ඒ වගේ විදර්ශනා වඩ දැන් අපි ඉන්නකොට ඒ කියන්නේ අපි හැම දෙයකම අපිට විදර්ශනා වඩන්න වෙනවනේ මොකද අපි බොහොම සත්ව පුද්ගල ස්වභාවයකින් බැඳිලා ඉන්න නිසා නමුත් ඒක බොහොම වෙහෙස කර වෙනවනේ විදර්ශනා වඩ දකින්න හැම දෙයකම ඉන්න. ඉතින් එතන බණේ ස්වාමීන් වහන්සේ කියනවා අපි ගොඩක් දෙනා ඊට පස්සේ විදර්ශනාව වඩනවා කියලාත් කරන්නේ repeatedly විදර්ශනාව වඩනවා. නමුත් ඒ විදර්ශනාව එක දිගට අල්ලගෙන continue කරගෙන ඉන්න බැරි වෙනවා. ඊට පස්සේ ඒක නවතලා ආයෙමත් ඊළඟ දෙයට විදර්ශනා වඩනවා කියලා. ඒක මමත් කරන්නේ ඒකයි. එහෙම නැතුව ඒ විදර්ශනාව අල්ලගෙන ඉන්නවා කියන්නේ මොකක්ද? අල්ලගෙන ඉන්නකොට නුවණ කියන්නේ එතන නුවණ මොකක්ද? සහ සිහිය අර වහන්සේ කලින් කිව්ව විදිහට සිහිය ඇතුලේ ඉඳගෙන අපි නුවණ වඩන ක්‍රමයක් නම් කරන්නේ ඒක වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් ඕක නම් වචන දෙකකින් තුනකින් පොඩිව කෙටි කාලෙකින් පැහැදිලි කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඕක පැහැදිලි කරලා දෙන්නම මම දේශනාවක් කරන්න. ඕක දීර්ඝව කතා කරන්න ඕනේ මාතෘකාවක්. මොකද ඔය කියන සංසිද්ධිය ඇත්තට මම පැහැදිලි කරලා දෙන්නම් වේදනානුපස්සනාවත් එක්ක එහෙම නැත්නම් ඒකට කලින් හරි වැඩසටහනේ අපි කතා බහ කරගන්නම් මම ප්‍රසන්ත මහත්තයත් එක්ක. ඕක ටිකක් දීර්ඝව කතා කරන්න ඕනේ මාතෘකාවක්. කෙටියෙන් මට උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් ඒ උත්තරේ දුන්නට ඒක මම දන්නවා ප්‍රමාණවත් මදි කියලා. මොකද ඔතනදී මේ ඇතුළට ගන්නවා කියන කාරණේ සහ ඇතුළෙන් ඉඳන් විමසනවා කියන කාරණාව සහ ඔය අපි විදර්ශනා කරනවා කියන සිද්ධියේදී ඇත්තටම විදර්ශනා ඥාන දර්ශනයකින් ඇත්තටම කරලා තියෙන්නේ අර මං කලින් කිව්වා වගේ මේ කළු ගලේ තියෙන බර අඩු කරපු එක මිසක් මේ කළු ගල නැති කරන්න පුළුවන් එකක් නෙමෙයි අපිට මේ කරලා තියෙන්නේ. ඒ කියන්නේ කාමයේ පැත්තේ තියෙන බර අඩු කරලා තියෙනවා විදර්ශනා නුවණකින්. හැබැයි කාමයේ කියන එක උපදින්න සත්පුද්ගල භාවයේ උපදින්න තියෙන හේතුව ඒක නෙවෙයිනේ. ඒ කියන්නේ මේ රූපේ තිබිච්ච හින්දා නෙමෙයි සත්වයක් පුද්ගලයෙක් අපිට පෙනුනේ. සත්පුද්ගල භාවය කියලා කියන්නේ හිතේ ඇති වෙන ආශ්‍රවය. එහෙනම් ආශ්‍රවය ගෙවන්න අපිට ආශ්‍රවයේ පැත්තට හිත නැඹුරු කරන්න ඕනේ අර පැත්තේ බර අඩු කරලා. ඒ කියන්නේ එළියේ පැත්තේ තියෙන බර අඩු කළොත් තමයි ඇතුළට ගිහිල්ලා ඉන්න පුළුවන්කම තියෙන්නේ. අපි දැන් හිතන්නකෝ ගෙදර ඉන්නකොට අපි ජොබ් එක එහෙම වැඩ කරන තැන ප්‍රශ්න ගොඩායි නම් අපිට ගෙදර ඉන්න බෑනේ අපිට මනස දුවන්නේ හැම වෙලේම මේ වැඩ කරන තැනටනේ. එතකොට අපි ඇතුලේ ගෙදර නිකන් විවේකයෙන් ඉන්න නම් අපි කරන්න ඕනේ ඒ තියෙන ප්‍රශ්න ටික ඉස්සෙල්ලා අඩු කරගන්න වෙනවනේ. ඒ කියන්නේ කාය විවේකයේ කියන එක අවශ්‍ය වෙනවා චිත්ත විවේකයට. ඒ වගේ මම මේ කිව්වේ අපිට කාමයේ පිළිබඳව තියෙනවා නම් කාම ලෝකෙට බැඳලා තියෙන දැන් අපි උප්පත්තියෙන් කාමාවචර මට්ටමේ කර්මයක් කරපු නිසා අපි දැන් කාම ලෝකෙ ඉපදිලා ඉන්නේ. ඒ කාම ලෝකෙ ඉපදිච්ච අපිට කාමයෙන්ම පරිහරණය කරන්න හම්බ වෙන විදිහටයි මේ කර්ම ටික හැදිලා තියෙන්නේ. ඒ හැදිලා තියෙන කර්ම ටිකේදී අපි කාමයේ පරිහරණය කරන අතරේ අපි දැන් පුළුවන් තරම් උත්සාහවත් වෙනවා කාමයේ තුල තියෙන බර අඩු කරන්න. ඒ බර අඩු කරන්න තමයි අර එක එක කමටහනක් දදා මේකේ තියෙන
බර අඩු කරනවා. බර අඩු කළාට සංසිඳුණා නෙමෙයි. ඒකයි අපිට නැවත කරන්න වෙන්නේ. නැවත මේක දිගින් දිගට කරන එකත් වෙහෙසක් වෙන හින්දා තමයි ඊළඟ පියවර තියෙන්නේ. තාම අපි ඊළඟ පියවර කතා කරපු නැති එකයි තියෙන්නේ. පැහැදිලිද? මේ ඇත්තටම මේකේ කායානුපස්සනාවෙන් කරලා තියෙන්නේ රළු මට්ටමේ කාම ලෝකයේ හැසිරෙන කාමයට තියෙන ඉඩ තියෙන මට්ටම ටික ගලවන එකයි කරලා තියෙන්නේ. බර අඩු කරන එකයි කරලා තියෙන්නේ. බර අඩු කළොත් තමයි ඔසවලා ඇතුළට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි මුළු කායානුපස්සනාව පිළිබඳව ටිකක් දක්ෂ වෙමු කියලා අපි කතා කළේ. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා කියන්නේ ඇතුලේ සිද්ධිය. ඒ කියන්නේ මනස පැත්තට බර වෙච්ච සිද්ධිය. ඒ පැත්තට ඔසවලා ගන්න බෑ මේ බහැර පැත්තට තියෙන බර වැඩි නිසා අපිට. පැහැදිලි නේද? හොඳයි තේරුම් ගන්න. අශ්මිතා මහත්මිය කාරුණික ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මහත්මිය එහෙනෝ මදි. මහත්මිය ඒත් පැහැදිලිව ඇහෙන්නේ නැහැ. පැහැදිලිව ඇහෙන්නේ නැහැ. මහත්මිය ටිකක් හයියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඇහෙනවා මදි. නෑ මහත්මිය බොහොම යාන්තමට වගේ ඇහෙන්නේ. ටිකක් තෙරුවන් සරණයි. දැන් ඇහෙනවද? ඇහෙනවා මහත්මිය. ඇහෙනවා. තෙරුවන් සරණයි. මහත්මිය දැන් ඇහෙනවා. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි මහත්මිය අහන්න. අශ්මිතා මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කරන කාරණිකව අපිට අන්තිමට ඔබතුමිය හොඳට ඇහුණා. අන්මියුට් කරන්න. තෙරුවන් සරණයි. දැන් ඇහෙනවද මහත්මයා? ඇහෙනවා. තෙරුවන් සරණයි. ඉදිරිපත් කරන ප්‍රශ්නේ කාරණිකව. මහත්මිය කාරණිකව අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අශ්මිතා මහත්මිය කාරණිකව අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සරණයි. දැන් ඇහෙනවද? ඇහෙනවා. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. දැන් ඇහෙනවද? ඇහෙනවා මහත්මිය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අනේ සමාව වෙන්න ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව තමයි මේ ත්‍රිකෝණාකාර කොටස බලනවානේ හුස්ම රැල්ල. එතකොට මේ කොහේ හරි වැදෙන තැනක් බලද්දී හුස්ම රැල්ල දැනෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ ඊට පස්සේ සායනහන්සේ ඉතින් එතකොට බලන් ඉන්නකොට ඊට පස්සේ එක්කොත් මේ හුස්ම මේ රැල්ල වැදෙන තැන රස්ලට දැනෙනවා නැත්නම් උණුසුම මේ සීතලට දැනෙනවා නැත්නම් කසන ගතියක් තමයි දැනෙන්නේ. එතකොට සායනහන්ස එහෙම මාරු වීමක් වෙන නිසා එතන කොහොමද සායනහන්ස හරියට ඒක කලබලකරණය කරන්නේ? ඔබතුමිය උතන අහන්නේ සති නිමිත්ත පිළිබඳ ප්‍රශ්නයක්ද? එහෙමයි සායනහන්ස. ඔබතුමියට මම ඉතාම කරුණාවෙන් මතක් කරනවා සති නිමිත්ත පිළිබඳව දීර්ඝ දේශනා කීපයක් කළා තියෙනවා. ඒ දේශනා ටික
අපි මේ මහත් වෙලා ඉදිරිපත් කරයි මේ පණිවිඩ ටික දෙයි. ඒ දේශනා ටිකම අහන්න. මොකද ඕක හොඳට පැහැදිලි කරලා දෙනවා. හුස්ම රැල්ල වදින තැන සම්බන්ධ කිසිම සම්බන්ධයක් නැහැ මේ සති නිමිත්තට. අපි ගොඩාක් අය උත්සාහවත් වෙන්නේ හුස්ම රැල්ල වදින තැන දිහා බලාගෙන සිහිය පිහිටවන්න. ඕක හුස්ම රැල්ල වදින තැනට අදාළ සිද්ධියක් නෙමෙයි මේ සිහිය පිහිටවන සති නිමිත්ත කියන්නේ. ඒ නිසා හුස්ම රැල්ල කියලා කියන්නේ ආනාපානෙට අයිති සිද්ධියක්. සති නිමිත්ත කියලා කියන්නේ වෙනමම සිහිය පිහිටවන්න ඕන තැනක්. එනිසා ඕක ගැන හොඳට පැහැදිලි කරලා දේශනා කීපයකදීම අපි ඉදිරිපත් කළා. තවදුරටත් ඔබතුමීට අවශ්‍ය නම් මම හිතන්නේ මාංකඩල සුදස්සන ස්වාමීන් වහන්සේ කරපු, ඒ වගේම අපි විසින් කරපු, ඒ වගේම කොත්මලේ කුමාරකස්ස පඬිත හාමුදුරන් වහන්සේ කරපු මේ සති නිමිත්ත පිළිබඳ දේශනා කීපයක් තියෙනවා YouTube එකේ. ඔබතුමීට ඒක හොයාගන්න පුළුවන්. මේ මම හිතන්නේ සති නිමිත්ත කියලා ගැහුවත් හම්බ වෙයි. එහෙම නැතිනම් අපේ නම් වලින් YouTube එකේ සර්ච් කළොත් හම්බ වෙයි. නැතිනම් අපේ මේ ගෲප් එකටත් මම හිතන්නේ දවස්වල නම් දාලා තිබුණා. ඒ දේශනා ටික හොඳට අහන්න. මොකද ආපහු නැවත මට ඒක ගැන කියන්න ලොකු දීර්ඝ විස්තරයක් කියන්න වෙන නිසා ඔබතුමීට මම කරුණාවෙන් මතක් කරනවා ඒ දේශනා ටික හොඳට අහන්න කියලා. ඒ අහනකොට ඔබතුමීට ඔය කියන ගැටලුව විසඳෙයි. මොකද ඔය හිරි වැටිච්ච බව, නලියන බව, තද වෙච්ච බව, ගල් වෙච්ච බව කියන ඔය එකක්වත් අරමුණු කරන එකක් නෙමෙයි මේ සති නිමිත්ත කියලා කියන්නේ. හුස්ම රැල්ල වදින තැනවත් අරමුණු කරන එකක් නෙමෙයි සති නිමිත්ත කියලා කියන්නේ. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අශ්මිතා මහත්මිය ඔබතුමිය අපේ WhatsApp group එකේ ඉන්නවද? ඔව් ඉන්නවා මල්ලි. හොඳයි. අපි එතකොට මේ ස්වාමීන් වහන්සේගේ කලින් වැඩසටහන් ටික එකේ අපි මේ පළ කරනවා. එතකොට ඔබතුමියට පුළුවන් අර කලින් දේශනා එතනින් අරගෙන අහන්න. තෙරුවන් සරණයි. හරි බොහොම පින්. තෙරුවන් සරණයි ලකල් මහත්තයා. එහෙමනම් අද වැඩසටහන සමාප්ත කරමු නේද? හොඳයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රසන්න මහත්මයාට කෝල් එකක් දෙන්නම්. ප්‍රසන්න මහත්තයා කෝල් එකෙන් සම්බන්ධ වෙයි. තෙරුවන් සරණයි මේ අවසරයි ස්වාමීන් වහන්සේ. මම හොඳට දේශනාව අහගෙන හිටියා. මට ඇහෙන එකේ ප්‍රශ්නයක් නැහැ. අර මං කියන දේ ඇහෙන්නේ නැහැ. මං ඉන්න තැනට රිසෙප්ෂන් හරිම දුර්වලයි ඒකින්ද. හොඳයි. මම ආරාධනා කරනවා සුමේකා මහත්මියට අද දින පුණ්‍යානුමෝදනාව කරුණාවෙන් ඉදිරිපත් කරන ලෙස. ත්වන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ වටිනා කාලය වැය කරමින් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ගැඹුරු දහම් කරුණු පහදා දීමේ අරමුණින් මේ සිදු කරන සතර සතිපට්ඨාන දේශනා මාලාව වෙනුවෙන් අප සියලු දෙනාම ඔබ වහන්සේගේ පාද නමස්කාර කරන්නෙමු. ඔබ වහන්සේ මේ කරගෙන යන ශාසනික මෙහෙවර චිරාත් කාලයක් කරගෙන යාමට ශක්තිය, ධෛර්යය, නිරෝගී බල ලැබේවා. ඒ වගේම ඔබ වහන්සේට සහ ඔබ වහන්සේගේ දෙමාපියන්ට, ගුරු ස්වාමින් වහන්සේලාටද පතන බෝධියකින් ධර්මාවබෝධයට මේ කුසලයේද හේතු වාසනා වේවා. එමෙන්ම මෙම සත් පින්කම සංවිධානය කරන ප්‍රසන්ත ලකල් සහෝදරයන් ඇතුළු සම්බන්ධ වන සියලු දෙනාටත් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා, වාසනා වේවා. සාදු සාදු සාදු. බොහොම පිං සුරේකා නංගි. හොඳයි. ඇත්තටම අපිට පෞද්ගලිකවම සතුටුයි සෑහෙන පිරිසක් මේ ධම්ම මණ්ඩපයෙන් ප්‍රයෝජන ගන්න එක. ඉතින් ඒකෙන් තවත් දුරටත් වැඩිපුර ප්‍රයෝජන ගන්න නම් අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරන පරිදි අපි ප්‍රායෝගිකව මේ වැඩියෙන් බහුලී කරලා කරන්න ඕනේ. ඒකින්ද ඒකට අපි වීර්යය යොදලා අදිෂ්ඨානයෙන් යුක්තව ඒ දේ කරමු. එතකොට තමයි ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් කරුණාවෙන් වැය කරන කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ.
හොඳයි අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අනේක වාරයක් ජීන් අපි වෙනුවෙන් මේ කාලය වැය කරලා මේ කරන මහඟු පින්කමට අපි මට සමහර වෙලාවට හිතෙනවා ඔබ වහන්සේට අපේ බාධාවක් වෙනවද දන්නේ නැහැ කියලා. ඒ කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ධර්ම මාර්ගය බොහොම ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් පහසු නිර්වාණයක් ලැබීමට මේ කරන කුසලයේම හේතු වේවා කියලා මමත් පෞද්ගලිකව ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. එහෙමනම් වැඩසටහන අවසන් කරන්න ඔබ වහන්සේට නැවතත් ආරාධනා කරනවා අපේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි අද දවසේ අප සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තිය සියලුම දෙවියන්ටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම සම්බන්ධ වුණ මේ හැම දෙනෙක්ම නමින් මේ පරලොව යන්නට යෙදුන සියලු ඥාති වර්ගයා වගේම අපවත් වේවදාල සියලුම සංඝ පීඨුන් වහන්සේලාත් මේ වෙලාවේදී මතක් කරනවා. ඒ වගේම මේ වෙනකොට ලෝකේ පුරා පැතිරෙන මේ ව්‍යසනයෙන් මේ පරලොව යන පිරිසක් ඉන්නවා ලංකාවාසී ලෝකවාසී. ඒ මේ පරලොව යන හැමදෙනාමත් අපි මේ වෙලාවේදී මතක් කරමින් ඒ හැමදෙනාටද මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණේ සිද්ධ කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තිය බලයෙන් විශේෂයෙන්ම මතක් කරන්නට ඕන සත්පුරුෂකමින් යුක්තවම අපිට මේ මග යන්නට මේ විදිහට දහම් කරුණු පැහැදිලි කරන්නට අපිට ඒ අවස්ථා ඒ කටයුතු ටික සිද්ධ කරගන්නට මඟ පෙන්වීම සිද්ධ කරන නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන නම කියනට අවසරයි මාංකඩොළ සුදස්සන ස්වාමින් වහන්සේ සත්පුරුෂකමින් යුක්තව මතක් කරනවා. ඒ වගේම නන්දරතන ස්වාමීන් වහන්සේ, සුදස්සි ස්වාමීන් වහන්සේ, ඒ වගේම කුමාර කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සම්බන්ධ ගුණ ස්වාමීන් වහන්සේලා සියලු ස්වාමීන් වහන්සේලාටත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මෙම වැඩසටහන සංවිධානය කරමින් සම්බන්ධීකරණ කටයුතු කරමින් කොතෙකුත් අපහසුතාවයන් තිබුණත් මේ කටයුතු පිළිබඳව නිරන්තරයෙන් හොයලා බලලා ඒ වෙනුවෙන් කටයුතු කරන ප්‍රසන්ත මහත්මයා, ඒ වගේම ලකල් මහත්මයා, ඒ මහතුන්ගේ පවුල්වල හැමදෙනාටම තව මේ කටයුතු වලට උදව් උපකාර කරන පිරිසක් ඉන්නවා. ඒ හැමදෙනාටම සම්බන්ධ වන ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාට රටවාසී ලෝකවාසී හැමදෙනාටද කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පන්නිය ලබන්නට කරන කටයුතු සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනින් සැනසීම පිණිසම මේ සිද්ධ කළා වූ පුණ්‍ය ධර්මයෝද උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු. පොඩි නිවේදනයක් කරන්නට අවශ්‍යයි. පින් පැමිණීමක් අපේ රුවන් මහත්තයා මේ වැඩසටහනට සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයෙක්. ඒ මහත්තයාගේ මාතාව අප මේ අවසන් ගමන ගිහිල්ලා දැන් සතියක් වෙනවා. ඒ මාතාවටත් ඉක්මන් නිවන් සුවයට අපි කරන මේ කුසලය අනුමෝදන් වේවා කියලා අපි සාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට. තෙරුවන් සරණයි සියලුම දෙනාට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි හැමදෙනාටම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කරමි.